දැන් අපි අද කතා කරන්න යන්නේ අපිට ගිය පාර පාඩමේ කතා කරපු ඒවායේ ඉතුරු කොටස ආරම්භ කරන්න ඉස්සෙල්ලා මට ෆීඩ්බැක් එකක් දෙන්න. මම හිතනවා ඔයගොල්ලෝ ඔක්කොටම පේනවා ඇති කියලා, සහ මට කියන්න ප්‍රසන්ටේෂන් එක ඔයගලන්ට පේනවද කියලා. මම ආපහු අර සේම් ටොපික් එකකින් පටන් අරන් ඇති. බැංකුව විසින් ගනුදෙනු කරන සේවය සපයන ක්‍රමවේද මේක ඔයගලන්ට පේනවද? රයිට්, ඕකේ. සෝ එහෙමනම් ඔයගලන්ට ඇහෙනවා, පේනවා. මම දැන් ප්‍රසන්ටේෂන් මෝඩ් එකට ගියාම මට ඔයගලන්ගේ chat එක පේන්නේ නැහැ. ඒ නිසා යම් කිසි දෙයක් ඔයාලට කියන්න තියෙනවා නම් ටක් ගාලා මයික් එක ඔන් කරලා මට කියන්න බැරිලත් පේන්නේ නැතුව ගියොත් හරි ඇහෙන්නේ නැතුව ගියොත් හරි. මොකද ප්‍රසන්ටේෂන් මෝඩ් එකේදී මට chat එක පේන්නේ නැති නිසා. රයිට්. එතකොට අපි කතා කර හිටියේ බැංකුව විසින් ගනුදෙනුකරුවන්ට සපයන සේවයේ සපයන විවිධ ක්‍රමවේද පිළිබඳව. එතන මේ ගැන කතා කරගෙන යද්දී අපි අන්තිමට නැවැත්තුවේ ඩිජිටල් බැංකින් ගැන කතා කරලා ඒකේ තිබෙනා වූ එක ක්‍රමවේදයක් වෙන ඕපන් බැංකින් කියන එක ගැන කතා කරලා තමයි අපි නැවැත්තුවේ. ඒක මේ ආපහු අපි ප්‍රවේශයක් ගන්න අපි ආපහු බලමු අපි මොකද කතා කරේ කියලා. ඕපන් බැංකින් යටතේ අපි කතා කරා ඕපන් බැංකින් යටතේ අපි කතා කරේ APIs හරහා third party service providers ට බැංකුවට ඇතුළු වී බැංකුවේ සර්වර් එකට ගනුදෙනුකරුගේ අවසරය මත ඇතුළු වී දත්ත ලබා ගැනීමට අවස්ථාව සලස්වන්නා වූ ක්‍රමවේදයක්. එතකොට මෙතනදී සිද්ධ වෙන්නේ අපි හිතමු ෆින්ටෙක් ඇප්ලිකේෂන් එකක් තියෙනවා. යම්කිසි ඇප්ලිකේෂන් එකකට ඔබගේ බැංකුවට ප්‍රවිෂ්ඨ වෙලා ඔබගේ දත්ත ඔය account එකෙන් ගනුදෙනු කටයුතු කරන්න ඕනේ. දැන් ගනුදෙනු කටයුතු කරන්න ඕන නම් දැන් අපි તો මේ කම්පැනියට බෑනේ කෙලින්ම බැංකුවට සම්බන්ධ වෙන්න. එතකොට ඔබ මොකද කරන්නේ? ඔබ බැංකුවට ලිඛිතව අවසර ලබා දෙනවා මේ කම්පැනියේ ඇප් එකට ලින්ක් වෙන්න. එතකොට මේ third party service provider බැංකුවට කනෙක්ට් වෙනවා. කනෙක්ට් වුණාම මේ අවසරය මත බැංකුව ඔබගේ දත්ත වලට ප්‍රවිෂ්ඨ වීමට ඒ අදාළ ඇප් එකේ සර්විස් ප්‍රොවයිඩර්ට අවස්ථාව ලබා දෙනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් විවිධ සර්විස් ප්‍රොවයිඩර්ස්ලා තමන්ගේ බැංකු ගිණුම් එහෙමත් නැත්නම් බැංකු දත්ත වලට ප්‍රවිෂ්ඨ වීම සඳහා අවසර ලබා දෙනවා. දැන් මේකෙදී අපිට මේ third party service provider කෙලින්ම බැංක් සර්වර් එකට access කරන්න දෙන්න බෑ. එහෙම දුන්නොත් මෙයාට පුළුවන්නේ බැංක් සර්වර් එක ඇතුලේ දත්ත වලට බලපෑමක් ඇති කරන්න. ඒ නිසා අපිට මේකට දෙනවා අපි API එකක් කරා. ඒකට API එක කියන්නේ මැද තියෙන software එකක්. එතකොට මේ third party එක කතා කරන්නේ API එකට. API එකට කතා කරාට පස්සේ ඒ හරහා තමයි බැංක් සර්වර් එකට යන්නේ. එතකොට මේ API එකෙන් decide කරනවා මේ third party app එකට යන්න පුළුවන් සීමාවන් අවශ්‍යතා මොනවද? ඒවා සම්බන්ධයෙන් විතරයි ඔවුන්ට මෙතනින් එහාට බැංක් සර්වර් එකට access කරන්න පුළුවන්. එතකොට මේකෙනුත් data ආපුවා මේ API එක හරහා තමයි third party service provider ලැබෙන්නේ. එතකොට මේ තුලින් මේ third party එක බැංකුවේ දත්ත ගබඩාවට ප්‍රවිෂ්ඨ වීමට යම්කිසි පාලනයක් ලබා දෙනවා. එතකොට මේ විදිහට විවිධ ආයතන වලට distribution partners, third party applications, ඊළඟට merchants මේගොල්ලන්ට පුළුවන් මේ API හරහා බැංකුවට සම්බන්ධ වෙන්න. ඒ අනුව මේ කස්ටමර්ට මේ එක ඇප්ලිකේෂන් එකකට ගියාට පස්සේ මේ ඕනෑම පුද්ගලයෙකු සමග සම්බන්ධ වීමට හැකියාව ලැබෙනවා බැංකු data එක්ක. ඒක ඉස්සර දැන් අපිට ඕනේ නම් යම්කිසි app එකකට යන්න අපි හිතමු එක app එකකට ගියාම එක බැංකුවක් හා සම්බන්ධ වෙන්න පුළුවන්. තව app එකකට ගිහලා තව බැංකුවක් හා සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් දැන් මේ open banking යටතේ අපිට පුළුවන් එක fintech application එකකට ගියාම මේ API එක හරහා අපේ තියෙන bank 1, bank 2 යන ආදි වශයෙන් බැංකු කීපයකට සම්බන්ධ වෙන්න. සම්බන්ධ වුණාම ඔයාලට පුළුවන් ඕනේ නම් සම්පත් බැංකුවේ account එකෙන් තමන්ගේ අවශ්‍ය කටයුතු කරන්න. එහෙම නැත්නම් commercial බැංකුවේ HNB එකේ මේ අනාදි වශයෙන් තමන්ගේ බැංකුවෙන් අවශ්‍ය තොරතුරු ලබාගෙන තමන්ගේ කටයුතු සිදු කරන්නට හැකියාව ලැබෙනවා. ඉතින් මේක open banking යටතේ එන concept එකක්. මේ concept එකේදී API හරහා ගනුදෙනුකරුගේ අවසරය ඇතුව තුන්වන පාර්ශවයන්ට බැංකුවේ දත්ත ගබඩාවට ප්‍රවිෂ්ඨ වෙලා ඒ දත්ත ලබාගෙන ගනුදෙනුකරුට අවශ්‍ය සේවය සැපයීම සඳහා අවස්ථාව ලබා දීමක් සිදු වෙනවා. එතකොට මේ open banking හරහා මේ විදිහට සුපර් මාකට්ස්, මොබයිල් ප්‍රොවයිඩර්ස් මේ අනදී අයට මේ සම්බන්ධ වීමට හැකියාව ලැබෙනවා.
එතකොට අපි මේක ගැන කතා කරා එතකොට සෙන්ට්‍රල් බැංක් එකෙන් පබ්ලිෂ් කරපු නෝටිස් එකක් ගැන අපි කතා කරා. එතකොට මේකේ කියනවා පැහැදිලි කරලා open banking is the process ක්‍රමවේදය of customers giving consent to third parties. තුන්වන පාර්ශවයන්ට ගනුදෙනුකරුවන් විසින් අවසර ලබා දෙන service providers to access their financial data held in financial institution. third party මේ තුන්වන පාර්ශවය service providers කට අවසර ලබා දෙනවා තමන්ගේ බැංකුවේ තිබෙනා වූ එහෙම නැත්නම් මූල්‍ය ආයතනයේ තිබෙනා වූ මූල්‍ය දත්ත වෙත ප්‍රවිෂ්ඨ වීම සඳහා in order to obtain value added services. ඒ අදාළ පුද්ගලයන්ගෙන් වටිනාකම සහිත සේවය යම් වටිනාකමක් ලැබෙන සේවයක් ලබා ගැනීම සඳහා. So it uses internet based technology. අන්තර්ජාලය පදනම් කරගත් තාක්ෂණය භාවිතා කරනවා. Namely open APIs to enable third parties including fintech companies to connect with banks or other financial institutions. So APIs භාවිතා කරලා fintech companies අපි මේ fintech companies ගැන කතා කරා financial technology companies මේ තොරතුරු තාක්ෂණය පිළිබඳව කටයුතු කරන්නා වූ ආයතන එහෙම නැත්නම් ටෙලිකොමියුනිකේෂන් ආයතන ගෙවීම් සේවා සැපයීම සඳහා අවශ්‍ය වන යෙදවුම් එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් ඇප්ලිකේෂන්ස් ඉදිරිපත් කරලා ගනුදෙනුකරුවන්ට පහසුකම් සලසන්නට කටයුතු කරන ආයතන. ඒකට මොවුන් විශේෂයෙන්ම මූල්‍ය සේවා සැපයීම පැත්තෙන් තමයි ඉස්සරහින් ඉන්නේ, right? To connect with banks or other financial institutions. එතකොට මේ හරහා අවසර ලබා දෙනවා මේ fintech ආයතන වලට එහෙමත් නැත්නම් තුන්වන පාර්ශවයන්ට මේ බැංකු හා මූල්‍ය ආයතන සමග සම්බන්ධ වීම සඳහා. එතකොට මේ විවෘත බැංකුවනේ open banking enables customers to share predetermined financial and customer data in a secured environment with third parties that provides innovative financial services. මේ මොනවද කියන්නේ? නව්‍ය එහෙම නැත්නම් නවීන මූල්‍ය සේවාවන් සැපයීම සඳහා සිටිනා වූ තුන්වන පාර්ශවයන් එහෙම නැත්නම් fintech ආයතන වෙත මේ ගනුදෙනුකරුවා ගේ බැංකුව හා සම්බන්ධ වීමට අවස්ථාව ලබා දෙමින් ඒ දත්ත ෂෙයා කර ගැනීමට හුවමාරු කර ගැනීමට ඕපන් බැංකින් හරහා ඊට ප්‍රස්තාව ලබා දෙනවා, right? ඊට ප්‍රස්තාව ලබා දෙනවා. එතකොට මේවා සිදු වෙන්නේ APIs හරහා, right? It is expected that an open banking framework in Sri Lanka would increase competition. So මේක හරහා තරකාරීත්වය වැඩි දියුණු වෙයි. Financial inclusion, මූල්‍ය අන්තර්ගත භාවය වැඩි දියුණු වෙයි. Enable innovations in financial services. එතකොට මේ තුල මූල්‍ය සේවාවන් වල නව්‍යෝත්පාදන නවීන තාක්ෂණයේ පදනම් කරගත් යෙදවුම් පහසුකම් ඇති වෙයි. ඒ වගේම other related services වෙනත් සේවාවන් as well as enable the public to better manage their finances. ඒ වගේම මහ ජනතාවට තමන්ගේ මූල්‍ය කටයුතු වඩා හොඳින් කළමනාකරණය කර ගැනීමට අවස්ථාව සැලසේ. එතකොට මේ තමයි අපි දකින දේවල් මේ open banking framework එක දියුණු වීමත් සමගම. Right? There is an increasing international trend. අන්තර්ජාතික වශයෙන් ලොකු ප්‍රවණතාවයක් තිබෙනවා towards open banking. මෙම විවෘත බැංකුකරණය සඳහා in the world. ලෝකයේ ගෝලීය වශයෙන් ගත්තම. Countries such as UK, members of the European Union, Japan, Hong Kong, Australia have been moving towards introducing open banking due to the benefits that they provide to customers. එතකොට ගෝලීය වශයෙන් බලපුවම UK, European Union, Japan, Hong Kong, Australia වැනි රටවල් මේ විවෘත බැංකුකරණය කියන concept එකට move වෙමින් පවතිනවා. ඒට හේතුව මේ හරහා ලබා දෙන්නා වූ පහසුව එහෙම නැත්නම් ගනුදෙනුකරුවන් ලබා දෙන්නා වූ convenience එහෙම නැත්නම් සමග බැංකු කටයුතු මූල්‍ය කටයුතු පහසුවෙන් සිදු කර ගැනීමට උපකාරී. එතකොට මේක තමයි අපි දකින්නේ, right? එතකොට මේ CBSL is assessing the possibility මහා බැංකුව විසින් බලනවා මේ
ඕපන් බැංකින් කියන ෆ්‍රේම්වර්ක් එක ශ්‍රී ලංකාව තුළ ලෝන්ච් කරන්න. එහෙම නැත්නම් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන්නට මොකටද මේ මූල්‍ය කටයුතු සඳහා මහ ජනතාවට ඉතා පහසුවෙන් සහ උන්ගේ මූල්‍ය කටයුතු කළමනාකරණය කිරීමට සඳහා වඩා කාර්යක්ෂම ලෙස ප්‍රවිෂ්ඨ වීමට සලසන්නට, ඒ වගේම ෆින්ටෙක් ටෙක්නොලොජි එක එහෙමත් නැත්නම් මූල්‍ය තාක්ෂණික ආයතන වලින් සිදු කරන්නා වූ නව්‍යෝත්පාදන එන්කරේජ් කරන්න උනන්දුව ඇති කරන්න. හොඳයි. අපි ඕපන් බැංකින් වල හිටියා. දැන් ඊළඟට අපි බැංකු ශාස්ත්‍රයේ අහන්න ලැබෙනා වූ තවත් වචනයක් තමයි මේ ඔම්නි චැනල් කියන එක. මේ අපි කතා කරන්නේ නව තාක්ෂණය කියන්නේ බැංකු ශාස්ත්‍රයේ තිබෙනා වූ ඔම්නි චැනල් කියන එක. දැන් එතකොට මේ ඔම්නි චැනල් කියන්නේ මොකද්ද? දැන් අපි ඉස්සර දන්නවා ගනුදෙනුකරුවෙකුට තමන්ගේ බැංකු කටයුතු කරගන්න ගියාම ගනුදෙනුකරුවට පුළුවන් බැංකු ශාඛාවට යන්න. එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා ඉන්ටර්නෙට් බැංකින් නැත්නම් මොබයිල් එකට එන්න ඕනේ. එහෙම නැත්නම් කෝල් සෙන්ටර් එකට කතා කරන්න ඕනේ. ඉතින් මේක මල්ටි චැනල්ස් නේ. එතකොට ඔහුට යමක් කරන්න අවශ්‍ය නම් ඔහුට පුළුවන් බ්‍රාන්ච් එකට යන්න, අන්තර්ජාලය නැත්නම් සෝෂල් මීඩියා වලට යන්න, සෝෂල් පැත්තට මීඩියා පැත්තෙන් කරගන්න WhatsApp ඒවා හරහා ඊළඟට කෝල් සෙන්ටර් එකට කතා කරන්න. එහෙම නැත්නම් ඔහුට පුළුවන් මොබයිල් ඇප්ලිකේෂන් එක භාවිතා කරන්න. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් බැංකින් පාවිච්චි කරන්න. දැන් මේ channels වෙන වෙනම තියෙන්නේ. මේ channel එකක්වත් එකිනෙකට සම්බන්ධ නැහැ. ඒතකොට ඔබට මොබයිල් ඇප් එකේ ගිහලා වැඩක් කරනවා නම් ඒකේ විතරයි කරන්න පුළුවන්. දැන් මේකේ කරන එක ඔයාලට ඉන්ටර්නෙට් බැංකින් වල කරන්න බෑ. මේ දෙක සම්බන්ධ නැහැ. රයිට්. ඒතකොට මේකේ ඕන නම් මේකේ කරන්න පුළුවන්. මෙතන කරනවා නම් මේකේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් කෝල් සෙන්ටර් ඕන නම් ඒකේ යන්න පුළුවන්. මේවා එකිනෙකට සම්බන්ධ නැහැ. ඒතකොට මේ ඔම්නි channel කියන concept එකේදී මේ සියල්ල එකට සම්බන්ධ කරනවා. ඕක වෙලාවට කස්ටමර් එක ලොගින් එකකින් යන්න ඉඩ සලස්සනවා. එතකොට ඔබට අන්තර්ජාලයේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා. ඊළඟට ඔබට පුළුවන් ඒ කටයුත්ත කන්ටිනියු කරන්න මොබයිල් එකේ. ඊට පස්සේ මොබයිල් එක කන්ටිනියු කරන්න උදේ සෝෂල් ප්ලැට්ෆෝම්ස් වල ඒකම ඔබට පුළුවන් බැංකුවට ගියත් ඒකම දෙක වෙනවා. ඉතින් මේ විදිහට ඔබට මේ එකම ලොගින් එකකින් මේ මල්ටි channels වලට ඇක්සස් කරන්න හැකියාව මේ ඔම්නි channel කියන concept එක හරහා ලැබෙනවා. මේ තුල මේ එක විවිධ channels බැංකුවේ තියෙනා විවිධ service channels එකිනෙක හා අන්තර් සම්බන්ධතාවයක් ඇති කර ගන්නවා. right. එතකොට all channels අපි available කරනවා. සියලුම channels වලින් service එක ගන්න පුළුවන්. එයාට ඕන නම් mobile එකට යන්න පුළුවන්, call center යන්න පුළුවන්, internet එකට යන්න පුළුවන්. මේ කොහෙට ගියත් තමන්ට පුළුවන් මේ ඕනම තැනකින් ගන්න එකම විදිහට. මොකද මේ සියලුම channels එකිනෙකට link. එතකොට ඔබ call center එකේ කතා කර හිටපු දෙයක් ඔබට පුළුවන් mobile එකෙන් continue කරන්න. mobile එකෙන් continue කරන දෙයක් ඔබට පුළුවන් office එකේ ඉඳගත්තට පස්සේ ඕනනම් internet එකෙන් continue කරන්න. එතකොට මේ channels එකිනෙකට link වෙන වෙනම නෙමෙයි තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේක තමයි මේ එක omni channel එකක් කියන්නේ එක login එකකින් customer මේ සියලුම channels වලට access වෙනවා. මේ සියලුම channels එකිනෙකට link වෙනවා. එතකොට මේක තමයි අනාගතයේදී මේ වඩා පහසුවෙන් බැංකු කටයුතු කරගන්නට අපිට දක්වන්න ලැබෙනා වූ නව ප්‍රවේශයක් හැටියට අපිට පෙනෙන්නේ. දැන් ඊළඟට අපි දකින්න දෙයක් තමයි තව බයෝමැට්‍රික් බැංකින් කියන එක. ඒ කියන්නේ ගනුදෙනුකරුට පුළුවන් තමන්ගේ මේ ෆිංගර් ප්‍රින්ට් එක භාවිතා කරමින් බැංකු කටයුතු සඳහා එළඹෙන්න. ඉතින් අපි දන්නවා ඉස්සර අපිට තිබ්බ අත්සන ඊළඟට රහස් සංඛ්‍ය පින් නම්බර එක කියන එක. දැන් ඒවයින් ඔබට ගිහිල්ලා දැන් ඔන්න ෆිංගර් ප්‍රින්ට් එක භාවිතා කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඒතකොට ෆිංගර් ප්‍රින්ට් එක ඔබට තියලා පුළුවන් accounts open කරන්න. ඒතකොට ෆිංගර් ප්‍රින්ට් එක ATM එකකින් වැඩ කටයුතු කරගන්න, mobile app එකකින් වැඩ කටයුතු කරගන්න. ඉතින් මේකට මේ ෆිංගර් ප්‍රින්ට් එක භාවිතා කිරීමට හැකි ලෙස සකස් වීම සිදු වෙනවා. ඒතකොට මේක ඉතාමත් පහසුයි. ඒතකොට ඔබට මේ pin numbers මතක තියාගන්න, රහස් අංක ලියලා තියාගන්න මේ කිසි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට පුළුවන් ඔබගේ ෆිංගර් ප්‍රින්ට් එක භාවිතා කරන්න. ඔබට අස්සම් කරන්න බැරි වුණා. අස්සම් කරන්න සමහරක් වෙලාවට අපිට අස්සම් කරන්න අපහසුතාවය තියෙනවා. දැන් වයසට යනකොට යම් කිසි ලෙඩක් හැදුනම අස්සම් කරගන්න බෑ. right? සමහරක් වෙලාවට අපි ගහපු අස්සම් මතක නැහැ. දැන් අපි බැංකුවට මේ මුලින්ම account එක ගන්නකොට ගහපු අස්සන දැන් සමහරකට අවුරුදු 10කට 15කට 20කට පස්සේ දැන් මතක නැහැ. ඉතින් අපි මේ මොකද්ද කලින් ගහපු අස්සන දැන් බැංකුව කියනවා signature differ දෙන්නේ නැහැ. දැන් මතක නැහැ මොකද්ද ගැව්වේ කියලා.
අනේ පොඩ්ඩක් පෙන්වන්නකෝ. එහෙම පෙන්වන්න බෑ. දැන් ඉතින් මා ලොකු ප්‍රශ්නයක්. දැන් අස්සම්මතක නැහැ. රයිට්. ඒකට මොකද අපේ අස්සනුත් වෙනස් වෙලා නේ. දැන් පොඩි කාලේ අපි ගහපු අස්සන් නෙමෙයි දැන් අපි ගහන්නේ. ඉතින් මේ විදිහට වෙනස් වෙනවා. මේ වෙනස් වෙගෙන යනකොට මේ ෆින්ගර්ප්‍රින්ට් කියන එක ඊට වඩා හොඳ ක්‍රමවේදයක්. ඒක හරි පහසුයි. ඔබට පුළුවන් ඔබගේ ෆින්ගර්ප්‍රින්ට් එක දීලා අවශ්‍ය බැංකු කටයුතු කරගන්න. එතකොට මේක අපි පේනවා බයෝමැට්‍රික් බැංකින් වල එක අදියරක්. එතකොට මේ ෆින්ගර්ප්‍රින්ට් එක විතර නෙමෙයි බයෝමැට්‍රික් කිව්වම ඊළඟට අපිට පේන දේ තමයි ෆේස් රෙකග්නිෂන්. ෆේස් රෙකග්නිෂන් එක. එතකොට මේ මුහුණේ අපේ තියෙනවා විවිධ පොයින්ට්ස්. අපි හැමෝටම යුනික් ෆේස් එකක් තියෙනවා. එතකොට මේ ෆේස් එකේ තියෙන විවිධ පොයින්ට්ස් වලට ફોකස් කරලා අපිට පුළුවන් ෆේස් රෙකග්නිෂන් එක ගන්න. එතකොට ඔබට හැකියාව තියෙනවා දැනටත් අපිට තියෙනවා මොබයිල් ෆෝන්ස් වල. එතකොට මොබයිල් ෆෝන් එක දිහා බලපුවම මොබයිල් ෆෝන් එක ඇරෙන විදිහට අපිට හදාගන්න පුළුවන් ෆේස් රෙකග්නිෂන් නේ. එතකොට මේ ෆේස් රෙකග්නිෂන් ෆීචර් දැම්මම අපිට මොබයිල් ෆෝන් එකේ ඉස්සර අපි පින් ගහනවා. දැන් මේ මෝන් නෑ මේව බලපුවම අපේ මූණ රෙකග්නයිස් කරලා මොබයිල් ෆෝන් එක ඕපන් වෙනවා. මේ විදිහට අපිට පුළුවන් සමාජයට අපේ මූණ බලපුවම ඔන්න ATM එක අපි ළඟට යනකොට ඔන් වෙලා දැන් ලෑස්ති අපිට සර්ව් කරන්න ෆේස් රෙකග්නිෂන්. ඊට අපි බැංකුවට ගියාම අපිට ආයි මේ වෙන මොනවද එන්ටර් කරන්න ආරාමයක් වකුත් ඕනේ නැහැ. දැන් අපිව රෙකග්නයිස් කරන ටක් ගාලා රයිට් මිස්ටර් කොහමද මේ කියලා නම කියලා අපිට කතා කරන විදිහට මේ ෆේස් රෙකග්නිෂන් එක අපිට හදාගන්න පුළුවන්. රයිට්. එතකොට මේක විතර නෙමෙයි ඊට පස්සේ I එක ඇහැ රෙකග්නයිස් කරන්නේ මේ අනාදියේ මේ බයෝමැට්‍රික්ස් අනාගතයේදී බයෝමැට්‍රික් බැංකින් කියන එක ප්‍රචලිත වෙයි කියන එක තමයි අපි හිතන්නේ. එතකොට අපිට පේනවා 67% comfortable using biometrics, right? එතකොට අනාගතයේදී මේක 87% දක්වා වැඩි වෙයි. ඒතකොට 80%ක් විතර. ඒ කියන්නේ බහුතරයක් මිනිස්සු අර වෙන්දට තිබ්බ හැසල් එක. ඒ කියන්නේ සිග්නේචර් ගහන එක, පින් නම්බර්ස් මතක තියාගන්නට වඩා මේ බයෝමැට්‍රික්ස් වලින් ඉතාමත් පහසුවෙන් තමන්ගේ වැඩ කටයුතු කරගන්නට පෙළඹීමක් තියෙනවා. ඉතින් මේ පැත්තට දැන් ඩිජිටල් බැංකින් වල අපි දැන් ගමන් කරමින් ඉන්නවා. දැන් ෆින්ගර්ප්‍රින්ට්ස් මේ අනාදි වශයෙන් ෆේස් රෙකග්නිෂන් යනාදී දේවල් මේ වෙන විට බැංකු ශාස්ත්‍රයට පැමිණෙමින් තිබෙනවා. මේ දින ඔබට මේ ATM එක දක්නට ලැබෙන අවස්ථාව, right? ඒ ATM එකේ ෆින්ගර්ප්‍රින්ට් එක තිබ්බම පින් නම්බර් එක ගහන්න ඕනේ නැහැ. ඔබට පුළුවන් අපේ වැඩ කටයුතු කරන්න. right? ඒතකොට බැංකු වලට හොඳයි පින් නම්බර් සමතක වෙන්නේ නැහැ මිනිස්සුන්ට. ෆේස් රෙකග්නිෂන් ෆේස් එකේ දැන් අපිට පේනවා මේ ෆේස් එකේ විවිධ පොයින්ට්ස් බලලා ඉතින් ATM එකට ගිහිල්ලා ළඟ ඉඳගත්ත ගම ඔන්න දැන් ඔබව recognized බැංකුවේ ඇප්ලිකේෂන් එකට යන්න ඕන නම් ඔබ ෆේස් එක පෙන්නුවම ඔබව recognized. දැන් ක්‍රෙඩිට් කාඩ්ස් වලත් මේ විදිහටම තියෙනවා. ඔබට පුළුවන් ක්‍රෙඩිට් කාඩ් එකේ බයෝමැට්‍රික් ක්‍රෙඩිට් කාඩ්ස් තියෙනවා. ඒ ක්‍රෙඩිට් කාඩ් එකේ ෆින්ගර්ප්‍රින්ට් එක තියාගෙන කාඩ් එක දාපුවම ඔබගේ කාඩ් එකෙන් ඔබට ගනුදෙනු කරන්න පුළුවන්. ඒතකොට ෆින්ගර්ප්‍රින්ට් එක නැත්නම් කාඩ් එකෙන් ගනුදෙනු කරන්න බෑ. ඉතින් මේ කාඩ් එක හරිම සිකියුර්. මොකද ඔබගේ ෆින්ගර්ප්‍රින්ට් එක කාඩ් එකට අත තියද්දි මහපට ඇඟිල්ල තියලා ඒ අදාළ තැන ක්‍රෙඩිට් කාඩ් එක ඉන්සර්ට් කරනවා. එතකොට මහපට ඇඟිල්ල තියලා ඉන්සර්ට් නොකරොත් කාඩ් එක යූස් කරන්න බෑ. එතකොට කාඩ් එක හොරකම් කරපු කෙනෙකුට කවදාවත් පාවිච්චි කරන්න බෑ. මේ හරිම සිකියුර්ඩ් කාඩ් එකක්. ඒකට බයෝමැට්‍රික් ක්‍රෙඩිට් කාඩ්ස්. ඉතින් මේවා දැනට බැංකු ශාස්ත්‍රයට පැමිණෙමින් පවතිනවා. ඒකට අනාගතයේදී බැංකු ශාස්ත්‍රයේ මේ බයෝමැට්‍රික් භාවිතා කරමින් සිදු කරන බැංකු කටයුතු ඔබට දක්නට ලැබේවි. ඊළඟට මේ වාට පහසුකම් සැලසීම සඳහා EKYC එහෙම නැත්නම් electronically know your customer කියන policies අපි වර්ධනය කරන්න ඕනේ. ඒතර මහ බැංකුව විසින් මේ සඳහා අවශ්‍ය වැඩ කටයුතු සිදු කරමින් පවතිනවා. ඒතර මේ හරහා ඔබට පුළුවන් EKYC හරහා ගනුදෙනුකරු ඉලෙක්ට්‍රොනිකලි හඳුනා ගැනීමේ ක්‍රමවේදයන් වලට යන්න. එතකොට ඔහුගේ face recognition එක ඊළඟට thumb prints භාවිතා කරමින් ගනුදෙනුකරු දුරස්තව එහෙම නැත්නම් රිමෝට්ලි හඳුනා ගැනීම ෆිසිකලි ෆේස් ටු ෆේස් කතා කරලා හඳුනා ගන්නවට වඩා. ඉතින් මේ තමයි අනාගතයේදී අපිට දක්නට ලැබෙන්නේ ඩිජිටල් channels දියුණු වීමත් එක්ක. එතකොට අපිට මේ ට්‍රැඩිෂනල් බැංකින් වල දක්නට ලැබුණා ඉස්සර කාලයකට පෙර ට්‍රැඩිෂනල් බැංකින් පැත්තේ ATM, call center, physical branch එක, email, ඊළඟට word of mouth, kiosk, direct sales මේවා තමයි අපි දැකපු සහ අපිට පෙනෙන්නට තිබෙන බොහෝ වෙලාවට තිබෙන දේවල් දැනට. right? එතකොට ඩිජිටල් බැංකින් ප්‍රචලිත වීමත් සමග අපි සමහරක් විට අනාගතයේදී දක්නට ලැබෙන්නේ
දැනටත් අපිට පෙනෙන්නට තියෙන්නේ වර්ධනය වෙමින් පවතිනවා. මොකද්ද? ඉන්ටර්නෙට් බැංකින්, ඊට පස්සේ ටැබ්ලට්ස් වලට තිබෙනා වූ ඇප්ලිකේෂන්ස්, ඉන්ටර්නෙට් බැංකින්, මොබයිල් බැංකින්, රයිට්. ඊළඟට මේක සමහරක් විට අනාගතයේදී අපේ වොච් එකට එන්නත් පුළුවන් නේ. දැන් තමයි ඩිජිටල් වොච් තියෙනවානේ. ඉතින් එතකොට මේ ඩිජිටල් වොච් එක දැන් ඩිජිටල් ෆෝන්ස් උත් තියෙනවානේ. වොච් එකෙන් කතා කරන්නත් පුළුවන්. ඉස්සර නම් අපි ඒක දැක්කේ අර නයිට් රයිඩර්ස් වගේ, නයිට් රයිඩර් වගේ ටෙලි ඩ්‍රාමා වල තමයි දැක්කේ මෙහෙම මේ වොච් එකට කතා කරනවා. නමුත් දැන් අපිට තියෙන Apple watch එක, Android watches, Samsung watch මේවා තියෙනවානේ. එතකොට අපිට මෙහෙම දැන් බලලා SMS බලන්න පුළුවන්, මේකට කතා කරන්න පුළුවන්, රයිට්. කෝල් එනවා watch එකට, දැන් watch එකෙන් ෆොටෝ ගහන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට අනාගතයේදී කවදා හරි දවසක watch එකෙන් බැංකිනුත් කරන්න පුළුවන් තත්ත්වයක් එන්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ ඉවලූෂන් එක නේ. එතකොට ට්‍රැඩිෂනල් බැංකු වල බ්‍රාන්චස් වල ඉඳලා කොහොමද ඩිජිටල් බැංකින් මේ බැංකින් ලෑන්ඩ්ස්කේප් එක වෙනස් කරන්නේ. එතකොට මේ දැන් මේ විදිහට බැංකු කටයුතු කරගෙන යනකොට, ඩිජිටල් බැංකින් දියුණු වෙගෙන යනකොට අපිට අවශ්‍ය වෙනවා මේ ඩිජිටල් බැංකින් හරහා ඉනෝවේටිව්, එහෙමත් නැත්නම් නවීන නව්‍යෝත්පාදන ඇති කරන්නා වූ මූල්‍ය තාක්ෂණික ආයතන යනාදී මේ ඩිජිටල් ඇප්ලිකේෂන්ස් එහෙම නැත්නම් යෙදවුම් ඉදිරිපත් කරන්නා වූ පුද්ගලයන්ට මේවා මේ රෙගියුලේටරි එහෙම නැත්නම් නියාමන රාමුවට අනුකූලව මේවා ඩෙවලොප් කරන්න ඉඩ සලසා දෙන්නට. දැන් මේ ඩිජිටල් බැංකින් වල තිබෙන ප්‍රධාන චැලෙන්ජ් එකක් තමයි ඩිජිටල් බැංකින් ආවම හොඳයි, නමුත් මේක නියාමනයට ලක් විය යුතුයි. එහෙම නියාමනයට ලක් වෙලා නිශ්චිත නීති රීති රාමුවක් යටතේ ආවේ නැත්නම් ඒ තුල ගනුදෙනුකරුට සහ මූල්‍ය ආයතන වලට, මූල්‍ය ශාස්ත්‍රයට යම් අවදානමක් පැන නැගීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම යම් කිසි වෙලාවක මේ නව්‍යෝත්පාදන මූල්‍ය රෙගුලාසි වලට අනුකූලව මූල්‍ය අධිකාරියේ අනුමැතිය ඇතුව ඉදිරිපත් කරොත් ඒවා මහජනතාව විසින් පිළිගන්නා ප්‍රවණතාවයත් වැඩි. ඒතර මහජනතාව දැන් බයයි මේවට එන්න. නමුත් යම් කිසි වෙලාවක අපි හිතමු ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුමැතිය ඇති යෙදවුමක් කියලා කිව්වොත් ඔන්න මිනිස්සුන්ට ඊට වඩා ලොකු කොන්ෆිඩන්ස් එකක් එනවා ඒක පාවිච්චි කරන්න. ඉතින් මේ විදිහට යම් මූල්‍ය අධිකාරියක අනුමැතිය ඇතිව ඉදිරිපත් කරන්නා වූ ඩිජිටල් සොලියුෂන්ස්, ඒ වගේම මූල්‍ය නියාමන රෙගුලාසි වලට අනුකූලව ඉදිරිපත් කරන්නා වූ ඩිජිටල් සොලියුෂන්ස් මහ ජනතාව අතර ඒවා ප්‍රචලිත කිරීමට පහසු කරවනවා මෙන්ම ජනතාවට සහ ශාස්ත්‍රයේ මූල්‍ය ශාස්ත්‍රයට ඇති කරන අවදානම අවම කර ගැනීමට උදව් උපකාර කරනවා. ඉතින් එතකොට මේ යෙදවුම් එහෙම නැත්නම් අලුත් ඇප්ලිකේෂන්ස් නිෂ්පාදනය කරන්නා වූ නිෂ්පාදකයන්ට මේවා මේ රෙගුලාසි වලට අනුකූලව නිෂ්පාදනය කිරීම සඳහා පහසුකම් සපයීමට අපි ඇති කරනවා ෆින්ටෙක් රෙගියුලටරි සෑන්ඩ්බොක්ස් එකක්. නේ ෆින්ටෙක් රෙගියුලටරි සෑන්ඩ්බොක්ස් රයිට්. එතකොට 2020 දී මහා බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරපු එක තමයි මේ තියෙන්නේ. The Central Bank of Sri Lanka is proud to announce the launching of the Fintech Regulatory Sandbox in 2020, ushering a new age of innovation, right, and technology. Right? එතකොට මේ Fintech Regulatory Sandbox එක මොකක්ද කියලා හොද අපිට කියන්න පුළුවන් නියාමන අවශ්‍යතාවලට අනුකූලව Fintech ආයතනය මගින් තාක්ෂණය භාවිතා කර නිපදවන නව ගෙවීම් ක්‍රමවල දියුණුව සිදු කිරීමට පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා මහා බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා ෆින්ටෙක් රෙගියුලටරි සෑන්ඩ්බොක්ස් මගින් උත්සාහ දරයි. මෙමගින් නව නිෂ්පාදන හා සේවා අත්හදා බැලීම සඳහා තෝරාගත් නවෝත්පාදකයන්ට, එතකොට ඔබට පුළුවන් මේකට ඇප්ලිකේෂන් දාන්න. ඇප්ලිකේෂන් දාලා සිලෙක්ට් වෙන්න ඕනේ. තෝරාගත් නවෝත්පාදකයන් හට ආරක්ෂාකාරී හා පාලිත පරිසරයක් ලබා දෙන්න. එතකොට ඔවුන්ට දෙනවා controlled environment එකක්, right? controlled environment. මෙමගින් නිෂ්පාදකයන්ට නියාමන අවස්ථාවලට ගැලපෙන පරිදි නවෝත්පාදන සිදු කරමින් පහසුවෙන් නියමාකාරයෙන් අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට කටයුතු කළ හැකිය. එතකොට මෙතනදී මේ නිෂ්පාදකයාට ඔබ නිෂ්පාදනය කරලා ඊට පස්සේ මේක භාවිතා කරන්න දෙනවා controlled environment එක. අපි හිතමු ඔබට sample එකක් දෙනවා, right? ඔබ
මේක දාන්න අපි බලමු මේකේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඔබ ට්‍රයල් රන්ස් දාලා ඊට පස්සේ කොන්ෆිඩන්ට් නම් සමහරකට ඊළඟ ලෙවල් එකේ ඔබට කියන්න පුළුවන් රයිට් ඔබට පුළුවන් මේක දැන් ගනුදෙනුකරුවන්ට දාන්න. හැබැයි මැක්සිමම් ගනුදෙනුකරුවෝ 100ක් විතරයි ගන්න පුළුවන්. ඒ 100ත් එක මේක ඔපරේට් කරන්න. දැන් මේක ඔපරේට් කරන් යනකොට මේක බලාගෙන ඉන්නවා මහ බැංකුව සහ එහි තිබෙනා මේ පාලන ක්‍රමවේදයන් හරහා මේ පිළිබඳව රිපෝට්ස් ගන්නවා. මේකේ සිදු වෙන්නා වූ යම් වැරදි තියනවාද, ගැටලු ඇති වෙනවාද, ප්‍රශ්න මොනවාද එන්නේ, කස්ටමර් කම්ප්ලේන්ට්ස් එනවාද, කොහෙද මේකේ ටෙක්නොලොජි පැත්තේ තිබෙන්නා වූ ලූප් හෝල්ස් මොනවාද, ඒ කියන්නේ යම් වැරදි අඩුපාඩු මොනවාද, මේවා පිළිබඳව ඔබ අධ්‍යයනය කරනවා. දැන් මේ සීමිත ගනුදෙනුකරුවන් පිරිසක් සමග යම් කිසි කාලයක් තුළ ඔබ දැන් මේක අධ්‍යයනය කරනවා. මේක අධ්‍යයනය කරන්නේ රෙගියුලේටර්ත් එක්ක. ඒ රෙගියුලේටර් ඊළඟට එය ඉදිරිපත් කළ සමාගම දැන් මේ අධ්‍යයනය කරමින් ඔබ ඉස්සරහට යනවා. ඉස්සරහට යනකොට මේ කාලය තුළ ඔබට පේනවා මේ ඇප්ලිකේෂන් එක සිකියෝර්ඩ්, ආරක්ෂාකාරීද, මෙය ගනුදෙනුකරුට හානිදායකද, මේ තිබෙනා ප්‍රශ්න මොනවාද, මේක තවත් අපි කොහොමද වඩා හොඳින් ආරක්ෂාකාරීව සකස් කරන්නේ, මේ තුලින් ටෙරරිස්ට් ෆයිනෑන්සිං එහෙම නැත්නම් ත්‍රස්තවාදයට මුදල් සැපීම එහෙම නැත්නම් AML අපි කියනවා මොනවාද මේ ඇන්ටි මනි ලොන්ඩරින් වලට බලපෑමක් ඇති වෙනවද, මේ අනාදී වශයෙන් ඔබ මේ ගැන සොයා බලනවා, මේ ගැන අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරලා යම් වැරදි තියෙනවා නම් ඔබ කියන රයිට් මෙන්න මේ දේවල් කරේ නැත්නම් අපිට මේක ගෙනියන්න බෑ ඉස්සරහට. ඒ නිසා මේ ඉම්ප්‍රූව්මන්ට්ස් කරන්න, මේ වෙනස්කම් සිදු කරන්න, මෙන්න මේ කන්ට්‍රෝල්ස් දාන්න, රයිට් මේ පාලන ක්‍රම තිබිය යුතුයි. මෙන්න මේවා නවත්තන්න, මේවට ඉඩ දෙන්න පුළුවන්, මේවට ඉඩ දෙන්න බෑ. මේ අනාදී වශයෙන් ඒ රෙගියුලේටර්ට පුළුවන් මේක වඩා ඉම්ප්‍රූව් කරන්න, ඔහුගේ ෆීඩ්බැක් එක ලබා දෙන්න. ඒ තුල මේ නිෂ්පාදකයා තවදුරටත් ඒ ඇප්ලිකේෂන් එක ඉම්ප්‍රූව් කරනවා. එහෙම ඉම්ප්‍රූව් කරලා ඒ අනුමැතිය දීමට හැකි තත්ත්වයටපත් වූ විට ඔන්න ඔබට පුළුවන් ජනතාවට අදාළ ඇප්ලිකේෂන් එක මුදා හරින්න. රයිට්. එතකොට මේ රෙගියුලේටර්ගේ නියාමන රාමුවට අනුකූලව ඔහුත් සමග මෙය ඩෙවලොප් වෙන නිසා මෙය ඉදිරිපත් වීමේදී, ජනතාවට ඉදිරිපත් වීමේදී වඩා ආරක්ෂාකාරී ලෙස සහ නියාමන රාමුවට එහෙම නැත්නම් රෙගියුලේටර්ට එහෙම නැත්නම් නියාමකයාගේ නියාමන රෙගුලාසි වලට ගැලපෙන ලෙස තමයි මේ නිර්මාණය වෙන්නේ. හැබැයි යම් කිසි වෙලාවක ඔබට මේ කාලය තුල මේ ට්‍රයල් පීරියඩ් එකේදී ඔබ දැක්කොත් මේ ඇප්ලිකේෂන් එක අහිතකරයි, මේ තුලින් මුදල් අවභාවිතය කිරීමට, වංචා කිරීමට, ත්‍රස්තවාදයට මුදල් සැපීමට, ඇන්ටි මනි ලොන්ඩරින් රූල්ස් ගැටලු වලට මේක මේ හේතුවක් වෙනවා, මේක ආරක්ෂාකාරී නෑ කියලා ඔබ දැක්කොත් ඔබට පුළුවන් මේක නවත්තන්න කියලා කියන්න. ඒකට ඔබ කියනවා මේක දැන් අපි ට්‍රයල් රන් එකක් දැම්මා, නමුත් මේක අපිට පේනවා මේක හානි කරයි, ඒ නිසා මෙය නවතා දැමිය යුතුයි. ඉතින් මේ ආදී වශයෙන් තීරණ ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ තුල වඩා ආරක්ෂාකාරී ලෙස තාක්ෂණයේ පදනම් කරගත් නව්‍යෝත්පාදන නිෂ්පාදකයන්ට මාකට් එකට එහෙම නැත්නම් මූල්‍ය ශාස්ත්‍රයට ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනවා. ඉතින් මේ ෆින්ටෙක් නැත්නම් මූල්‍ය තාක්ෂණික ආයතන සහ නවෝත්පාදන එන්කරේජ් කිරීමට බලපානවා, උදව් කරනවා. එතකොට මේ ෆින්ටෙක් රෙගියුලේටරි සෑන්ඩ්බොක්ස් මගින් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? නියාමන අවස්ථාවලට අනුකූලව නවෝත්පාදන සිදුවීම් මගින් වඩා ආරක්ෂාකාරීව නව නිෂ්පාදන භාවිතා කරන්නට හැකියාව ලැබෙනවා. එතකොට මේ තුළ ගනුදෙනුකරුට ආරක්ෂාව වැඩි වෙනවා, මූල්‍ය ශාස්ත්‍රයේ ස්ථාවරත්වයටත් එය හොඳයි. නව නිෂ්පාදන භාවිතයට ගනුදෙනුකරුවන් හා ආයතන විශ්වාසයකින් යුතුව යොමු වෙනවා. ඇයි මේක මේ රෙගියුලේටර්ත් එක්ක ඩෙවලොප් කරලා තියෙන අනුමැතියක් ඇති දෙයක්. නියාමකයාගේ අනුමැතිය නව නිෂ්පාදන වලට ලැබීම තුළ ඒවා භාවිතය ප්‍රචලිත කිරීම පහසුයි. මිනිස්සු වඩා පහසුවෙන් ඔබට ඒවා භාවිතය සඳහා අද්දවා ගන්නට පුළුවන්. නව නිෂ්පාදන හරහා ඇතිවිය හැකි නියාමන රෙගුලාසි කඩවීම, මූල්‍ය වංචා, අක්‍රමිකතා ඉවත් කර ගෙවීම පියවීම ක්‍රමවල ස්ථායීතාවය පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා. රයිට්. එතකොට මේ මෙහෙම රෙගියුලේටරි සෑන්ඩ්බොක්ස් එකක් හරහා ඇප්ලිකේෂන් එකක් ඩෙවලොප් වෙනකොට මේකෙන් නියාමන රෙගුලාසි කැඩීමට ඇති අවස්ථා, මූල්‍ය වංචා, අක්‍රමිකතා සිදුවීමට ඇති අවස්ථා, මේවා ඔක්කොම කලින්ම හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා, අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ තුල
මේ නව නිෂ්පාදන ඇවිල්ලා ඒ හරහා වෙන්න පුළුවන් අක්‍රමිකතා වංචා නියාමන රැගුලාසි කඩවීම වැනි දේවල් නාත්වා ගැනීමට අවම කර ගැනීමට කලින්ම හැකියාව ලැබෙනවා. ඊළඟට මෙහෙම රෙගුලටරි සෑන්ඩ්බොක්ස් එකක් තුල නිෂ්පාදනය කළා වූ යෙදවුමකට ඇප්ලිකේෂන් එකකට ප්‍රොඩක්ට් එකකට නිෂ්පාදනයකට නියාමකයාගේ අනුමැතිය ලබා ගැනීම ඉතාමත් පහසුයි. මොකද එය නියාමකයාගේ නියාමන රාමුවට අනුකූලව නිෂ්පාදනය වෙලා තිබෙන නිසා. ඉතින් මෙන්න මේක තමයි මේ ෆින්ටෙක් රෙගුලටරි සෑන්ඩ්බොක්ස් හරහා සිදු වෙන්නට යන්නේ. මේ මහ බැංකු වාර්ෂික වාර්තාවේ මේ පිළිබඳ සිටු ඇති වූ සටහන මහ බැංකුව විසින් නවෝත්පාදකයන්ට නියාමන අවශ්‍යතා උල්ලංඝනය නොකර ඔවුන්ගේ නිෂ්පාදන හා සේවාවන් පරීක්ෂා කිරීමට ආරක්ෂිත ඉඩකඩ ලබා දෙනු ලබන මූල්‍ය තාක්ෂණ නියාමන පරීක්ෂණ අවකාශය. මූල්‍ය තාක්ෂණ නියාමන පරීක්ෂණ අවකාශය ෆින්ටෙක් රෙගුලටරි සෑන්ඩ්බොක්ස් ස්ථාපිත කරනු ලැබිනි. මූල්‍ය තාක්ෂණ නියාමන පරීක්ෂණ අවකාශය තුලින් වඩාත් කාර්යක්ෂම මූල්‍ය අතරමැදිකරණය, මූල්‍ය අන්තර්ගතභාවය වැඩි දියුණු කිරීම සහ ඩිජිටල්කරණය තුලින් අඩු මුදල් භාවිත සමාජයක් නිර්මාණය කළ හැකි ශක්තිමත් හා තිරසාර නව නිර්මාණයන් සිදු කිරීමට අපේක්ෂා කෙරේ. මේක තමයි මහා බැංකුවේ මේ පිළිබඳව තිබූ සටහන 2019 වාර්තාවේ. right. දැන් මේ ඩිජිටල් බැංකින් ගැන කතා කරා, නව තාක්ෂණය ගැන අපි කතා කරා, නව්‍යෝත්පාදන ගැන කතා කරා. ඒතකොට මේවා ගැන කතා කරද්දී මේ සයිබර් සුරක්ෂිතකරණය සහ එහි ඇති වැදගත්කම අනිවාර්යයෙන්ම අපිට අහක දමන්නට බෑ. ඒතර අපි දැන් කතා කරමු මේ සම්බන්ධයෙන්. එතකොට දැන් වර්තමානයේ බැංකු විශාල වශයෙන් ඩිජිටල් හා විද්‍යුත් බැංකුකරණයට යොමු වීම අපිට දැක්කන ලැබෙනවා. එතකොට ඔහුගේ සර්විස් ඩිලිවරි චැනල්ස්, ප්ලැට්ෆෝම්ස් මේවා සියල්ලම තාක්ෂණය මත විශාල වශයෙන් රඳා පවතිනවා. ඉතින් එහෙම තියෙද්දී මේ පරිගණක පද්ධති හා තාක්ෂණය මත පදනම් වූ ප්‍රොඩක්ට්ස් එක්ක යනකොට මේවාට ඇතිවෙන හැකි තර්ජන අවදානම් වලින් ඒවා ආරක්ෂා කර ගැනීම අතිශයින් වැදගත් වෙනවා මේවා පිළිබඳ මහජන විශ්වාසය රැක ගන්නට. නැත්තම් මිනිස්සු බය වෙනවා. මිනිස්සු කියනවා අපෝ වට යන්න බෑ. ඕවා හරි භයානකයි. අපේ සල්ලි නැති වෙන වැඩක්. රයිට්. ඕකින් ඕවට ගිහිල්ලා නිකන් වංචාවලට අපි අහු වෙනවා. මේවට යන්න බෑ කියලා මිනිස්සු බය වෙනවා. රයිට්. මේ මිනිසුන්ගේ බය නැති කරේ නැත්තම් මිනිස්සු මේ ප්‍රොඩක්ට්ස් වලට එන්නේ නැහැ. මොකද මේවා අලුත්. මේවා මිනිසුන් තාම හුරු නැහැ. රයිට්. ඒතකොට මේ ජනගත කරන්න නම් ඔබට සිද්ධ වෙනවා මේ මහජන විශ්වාසයේ රැකෙන අයුරින් මේ ඩිලිවරි channels එහෙම නැත්නම් ඩිජිටල් channels අපිට සකස් කරගන්න. ඉලෙක්ට්‍රොනික channels ආරක්ෂා කරගන්න. එතකොට කොහොමද ඔබ මේ පරිගණක පද්ධති එමත් නැත්නම් මේ ඉලෙක්ට්‍රොනික channels වල ආරක්ෂාව රැකගන්නේ? ඔබට සරල කතා කීපයක් මේ ගැන කතා කරන්නට පුළුවන්. මේ සරල දේවල් අත්‍යවශ්‍යයෙන් කළ යුතු සාමාන්‍යයෙන් අපි දන්නා දේවල්. මොකද්ද? පළවෙනි එක ගුණාත්මක භාවයෙන් ඉහළ සහ ආරක්ෂාකාරී ලෙස සකස් කර මෘදුකාංග. මොනවද මේ කියන්නේ? high quality safe softwares. right? ඒක softwares ගන්නකොට ඒ හොඳ ශක්්‍යතාවයක් ඇති හොඳ සමාගම් වලින් නිකුත් කළ ඉහළ ගුණාත්මක භාවයක් ඇති වඩා විශ්වාස සහ හොඳින් සකස් කරනු ලැබූ හොඳින් මේ ක්වොලිටි එක ඇෂුවර් කරපු softwares අපි ලබා ගන්නට ඕනේ. ඒතර මේවා පිළිබඳව අපිට කොම්ප්‍රොමයිස් කරන්න බෑ. ඒකට මේ softwares ලබා ගැනීමේදී මේ විවිධ මේ පොඩි ආයතන වලින් ලබා ගන්නවට වඩා මේවා ඉතා හොඳ නමක් ඇති බ්‍රෑන්ඩ් නේම් එකක් ඇති හොඳ තැනකින් ගන්න ඕනේ. එහෙම නැත්නම් මේවා මේ ආරක්ෂාව සහ ප්‍රමිතිය පිළිබඳව වඩා වැඩි සැලකිල්ලක් අපි දැක්විය යුතුයි. right? ඊළඟට නිරන්තරයෙන් පරිගණක පද්ධති හා සේවාවන් විගණනය කිරීම සිස්ටම් ඔඩිට්ස්. right? ඒකට නිරන්තරයෙන් අපි බලන්න ඕනේ අපේ පරිගණක පද්ධතිය දෘඩාංග මෘදුකාංග මේවායේ තත්වය මේවා හරියට අප්ඩේට් කරලාද මේවා හරි ප්‍රමිතියට පවත්වාගෙන යනවාද මේවට තිබෙනා වූ අවදානම් මොනවාද මේවා පිළිබඳව විශේෂයෙන් විගණනය කරන්නට ඕනේ. ඒත් අපි දන්නවා පරිගණක පද්ධතිය හා සම්බන්ධයෙන් වෙනමම විගණන ශාස්ත්‍රයක් තියෙනවා. අපි කියනවා සිස්ටම් ඔඩිට්.
එතකොට මේවා පිළිබඳ වෙනම සර්ටිෆිකේෂන්ස් තියෙනවා. එතකොට මේ සර්ටිෆිකේෂන්ස් ඇති ප්‍රොෆෙෂනල්ස් එහෙම නැත්නම් වෘත්තීය වේදීන් භාවිතා කරමින් හොඳින් තමන්ගේ පරිගණක පද්ධතිය හා ඒ සේවාවන් කලින් කලට විගණනය කිරීම මේ ආරක්ෂාව දියුණු කර ගන්නට පවත්වා ගන්නට වැදගත් වෙනවා. ඊළඟ එක ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව තම පරිගණක පද්ධතියේ ආරක්ෂණ කටයුතු ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකට right එතකොට කම්පියුටර් සිස්ටම් එකේ ආරක්ෂාව ඊළඟට යාවත් කාලීන කිරීම අප්ඩේට් කිරීම හා නඩත්තු කිරීම සිදු කළ යුතුයි. එතකොට මේවා යම්කිසි ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතියකට අනුව සිදු කිරීම අවශ්‍ය වෙනවා. අපිට ඕන විදිහට නෙමෙයි මේ යම්කිසි ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතියකට අනුකූලව ආරක්ෂා කිරීම යාවත් කාලීන කිරීම නඩත්තු කිරීම අවශ්‍ය වෙනවා. ඊළඟ පරිගණක ආරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම. එතකොට තමන්ගේ පරිගණක පද්ධතිය ආරක්ෂා කිරීමට ඒ අදාළ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළ යුතුයි. අපි දන්නවා උදාහරණයක් වශයෙන් තියෙන සරල මේවා ගත්තොත් firewalls right firewalls මේවා හරහා අනවශ්‍ය software පැමිණීම වැළැක්වීම අනවශ්‍ය ලෙස පරිගණකයට ඇතිවේ හැකි බලපෑම නැවැත්වීම ඊළඟට virus guards හානිකර softwares ඇතුළට ඒව නවත්තන්න virus guards ඊළඟට physical security ඒ වගේම පරිගණක පද්ධති servers තිබෙනා වූ ස්ථානයට physically ඇතුළු වීම පාලනය කිරීම right මිනිස්සු ඇතුළු වෙලා ඒවා දත්ත සොරා ගැනීමට අවස්ථාවන් අඩු අයින් කරලා ඒවා යම්කිසි ආකාරයකට ආරක්ෂිතව කන්ට්‍රෝල් එකක් ඇතුව පාලනයකින් යුතුව පවත්වාගෙන යාම. ඊළඟට පරිගණක මෘදුකාංග හා දෘඩාංග නිරන්තරයෙන් යාවත් කාලීන කිරීම හා දියුණු කිරීම. එතකොට අපි දන්නවා මේ මෘදුකාංග දෘඩාංග දීර්ඝ කාලයක් මේ පරිගණක ක්ෂේත්‍රයේ එකම ඒවා පවත්වාගෙන යාම කරන්නට බෑ. මොකද පරිගණක ක්ෂේත්‍රය කියන්නේ වේගයෙන් වෙනස් වෙන්නා වූ ක්ෂේත්‍රයක්. නව තාක්ෂණය එනවා නව තාක්ෂණය හරහා නව නිෂ්පාදන ඇති වෙනවා. ඒ තුල යම් යම් පෙර නිෂ්පාදන වල තිබූ ප්‍රශ්න පෙර නිෂ්පාදන වල තිබූ යම් ලූප් හෝල්ස් ඒ කියන්නේ අඩුපාඩු සකස් කරගමින් නව versions එම අපිට දක්වන්න ලැබෙනවා. අපි ෆෝන් එකක් ගත්තොත් අපිට එනවානේ අලුත් versions software updates මේවා කරේ නැත්තම් මොකද වෙන්නේ? අපි උදාහරණයකට ෆෝන් එකක් ගමුකෝ. ෆෝන් එකක අපි අප්ඩේට් නොකරොත් මොකද වෙන්නේ? ස්ලෝ වෙලා යනවා, attacks එන්න පුළුවන් right. පාවිච්චි කරන්න අමාරු වෙනවා. ඉතින් මේ වගේ මේ පරිගණක හා දෘඩාංග මෘදුකාංග හා දෘඩාංග අපි නිරන්තරයෙන් අප්ග්‍රේඩ් කරන්න ඕනේ. ඒ තුළ තමයි අපිට හොඳ සාර්ථක කාර්යක්ෂම පරිගණක පද්ධතියක් පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා නිරන්තරයෙන් මේ පරිගණක මෘදුකාංග දෘඩාංග යාවත් කාලීන කිරීම දියුණු කිරීම අපි සිදු කරන්නට ඕනේ. වඩා හොඳ සේවයක් ගනුදෙනුකරුවන්ට ලබා දීම සහ අපි මුලින් කතා කළා අර තාක්ෂණික දෝෂ නිසා ඇති වෙන බලපෑම මේවා නැති කරන්න. එතකොට මේ තාක්ෂණික දෝෂ අයින් කරලා system failures breakdowns නවත්තලා වඩා වේගයෙන් පහසුවෙන් සහ බිඳ වැටීම් වලින් තොරව ආරක්ෂාකාරීව සේවය සැපයීමට නම් අපි මේ යාවත් කාලීන කිරීම නිරන්තරයෙන් සිදු කරනවා. ඉතින් මේ පරිගණක සයිබර් එහෙම නැත්නම් අවකාශයට යන පරිගණක මත පදනම් වෙලා ඩිජිටල් තාක්ෂණය මත පදනම් වෙලා තාක්ෂණය මත පදනම් වෙලා සේවා සැපීමේ ක්‍රමවේදයන් අනුගමනය කරන බැංකු මේ කටයුතු අනිවාර්යෙන් කළ යුතුයි. මොකද පරිගණක ක්ෂේත්‍රයේ ඒ පිළිබඳ තිබෙනා වූ ආරක්ෂාව අතිශයින් වැදගත් වෙනවා මහජන විශ්වාසය දැක ගැනීමට සහ අදාළ බැංකුවේ මූල්‍ය ආයතනයේ පිළිබඳ මහජනතාවගේ විශ්වාසය දැක ගැනීම සඳහා. මොනවද මේ විවිධ වර්ගයේ සයිබර් ආක්‍රමණ? අපිට මේවා විවිධ වර්ගයේ සයිබර් ආක්‍රමණ අපිට දක්වන්න ලැබෙනවා. එකක් තමයි පහර දීම හා අනවසර ප්‍රවේශයන්. right? මොකද මේ වෙන්නේ? සුරක්ෂිතව පවත්වාගෙන යන පරිගණක ජාලයන්ට පද්ධතියන්ට අනවසරයෙන් ඇතුල් වෙලා දත්ත සොරා ගැනීම, දත්ත විකෘති කිරීම හා අනවසරයෙන් ගනුදෙනු සිදු කිරීම. එතකොට ඔබට මෙහි අවසරයක් නැහැ. නමුත් අවසරයකින් තොරව ඔබ පරිගණක ජාලයට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා දත්ත සොරා ගන්නවා. ඒ දත්ත සොරා ගැනීමෙන් යම් වංචාවන් සිදු කරනවා. නැත්නම් දත්ත විකෘති කරනවා. එතකොට ඔන්න සිස්ටම් එක බිඳ වැටෙනවා. එහෙම නැත්නම් ගනුදෙනුකරුවගේ දැනීමකින් තොරව ඔබ සිස්ටම් එක හරහා මේ අනවසරයෙන් ඇතුල් වෙලා ගනුදෙනු සිදු කරනවා. ඉතින් මේ අනවසර ප්‍රවිෂ්ටයන්
අපි නවත්තන්නට ඕනේ. ඉතින් මේ සඳහා පියවර ගන්න. මේක එක ක්‍රමවේදයක් සයිබර් ආක්‍රමණයක්. ඊළඟට අපිට පේනවා සයිබර් ආක්‍රමණ ගත්තම මැල්වෙයා එහෙම නැත්නම් හානිකර මෘදුකාංග. ඒතකොට මෙතනදි මොකද කරන්නේ? මේකෙදී හානිකර මෘදුකාංග ද්වේෂ සහගත ලෙස භාවිතා කරලා මෙහෙයුම් කටයුතු අඩාල කිරීමට කටයුතු කරනවා. ඒතකොට යම් කිසි ක්‍රමවේදයක් භාවිතා කරලා මේ මෘදුකාංගය මේ මත software එක පරිගණක පද්ධතියට ඇතුල් කරනවා. මේ software එක පරිගණක පද්ධතියට ඇතුල් වෙච්ච ගමන් මොකද කරන්නේ? පරිගණක පද්ධතිය ඇතුලේ දත්ත විකෘති කිරීම සහ එහි ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම සිදු කරනවා. උදාහරණයක් ඇරෙට ඔන්න ඔය පුද්ගලයෙක් ඉන්නවා. ඔහු ඉන්ටර්නෙට් එකේ බ්‍රවුස් කරමින් පවතිනවා. ඔහු ඉන්ටර්නෙට් එක බ්‍රවුස් කරමින් යනකොට ඔන්න ඇතුල් වෙනවා වෙබ් පිටුවකට. අපි මේ වෙබ් පිටුව හානිකර මෘදුකාංග වලින් සමන්විත වෙබ් පිටුවක්. මේ වෙබ් පිටුවෙන් කියනවා ඔබට ඩවුන්ලෝඩ් කරන්න කියලා. යම් කිසි දෙයක් ඩවුන්ලෝඩ් කරන්න කියනවා. ඒතර ඔබ ඔන්න ඩවුන්ලෝඩ් කරනවා මේක. ඔබ දන්නේ නැහැ මේ මොකද්ද ඔබ ඩවුන්ලෝඩ් කරන්න කියලා. ඔබ ඩවුන්ලෝඩ් කරලා ඊට පස්සේ ඒක රන් කරනවා. රන් කරපු ගමන් මොකද වෙන්නේ? මෙන්න මේ හානිකර මෘදුකාංගයේ ටක් ගාලා ඔයාගේ පරිගණක පද්ධතියට ඇතුල් වෙනවා. ඇතුල් වුණාට පස්සේ ඔන්න ඒ මෘදුකාංගය හරහා ඔයාගේ පරිගණක පද්ධතිය විකෘති කරනවා. සමහරක් විට මේ දුරස්තව සිටිනා වූ පරිගණක සොරෙකුට පහසුවෙන් ඔයාගේ කම්පියුටරයට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා. සමහරක් වෙලාවට ඔබ දන්නෙත් නැහැ ඔබගේ කම්පියුටරේ ඔහු වැඩ කරනවා. නේද? ඔබගේ ඊමේල් එක ඔහු පාවිච්චි කරනවා. ඔබ සමහරක් වෙලාවට දන්නෙත් නැහැ. දැන් කවුද මේකට වැරදිකරු? ඔබම තමයි. ඒ ඔබම තමයි මේ යම් කිසි නොදන්නා දෙයක් ඩවුන්ලෝඩ් කරලා මේ software එක install කරන්න ඉඩ දුන්නේ. සමහරවිට ඔබ දන්නෙත් නැහැ මේක මොනවායි කියලා. right? ඒක තමයි අපි කියන්නේ මේ ඔබ ඉතාමත් පරිස්සම් විය යුතුයි යම් යම් attachment download කරද්දී attachment run කරද්දී. එතකොට යම් යම් දේවල් වලට අවසර ලබා දීමේදී පරිගණකයෙන් අහන්නා වූ යම් යම් softwares install කරන්නද download කරන්නද run කරන්නද කියලා අහපුවම මේක හරියට කියවන්නේ බලන්න නැතුව කරත් එහෙම නොදන්නා websites වලට ගියොත් මෙවැනි අවදානම් වලට ඔබට මූණ පානට සිදු වෙන්නට පුළුවන්. ඉතින් එතකොට බැංකු වලින් මේවට විවිධ විශේෂ මේවා අරන් තියෙනවා. එතකොට දැන් බැංකුවක සාමාන්‍යයෙන් වැඩ කරන කෙනෙකුට softwares install කරන්න දෙන්නේ නැහැ. ඒක නවත්තනවා. සෙන්ටර් විතරයි install කරන්න පුළුවන්. එහෙම නැත්නම් බැංකුවට එන attachment ඔක්කොම ස්කෑන් කරනවා. මෙහෙම එකක් තියෙනවද කියලා බලන්න. ලොකු attachment එන්න දෙන්නේ නැහැ. ඉන්ටර්නෙට් ඇක්සස් හැමෝටම දෙන්නේ නැහැ. යන ආදි වශයෙන් මේ යම් යම් පාලන ක්‍රම අනුගමනය කරනවා. කෙසේ වන්නේ නමුත් සේවකයන් මේවා පිළිබඳව දැනුවත් කරලා මෙවැනි දෙයක් ඉන්ස්ටෝල් වීම නවත්තන්නට පුළුවන් තරම් උත්සාහ ගන්නට ඕනේ. ඊළඟට තමයි මේ අපි දකිනවා මේ DDoS attacks. එහෙම නැත්නම් සේවාවන් නැවැත්වීමේ තර්ජන. දැන් මෙතනදී සිදු වෙන්නේ නීත්‍යානුකූලව භාවිතා කරන්නන් හට පද්ධතිය භාවිතා කරන්න නොහැකි වන ආකාරයට අවහිර කිරීම එහෙම නැත්නම් පද්ධතියට අකුළු දැමීම සිදු කිරීම. right? එතකොට මේකෙදිත් යම් කිසි ක්‍රමවේදයකින් මේ පුද්ගලයා පරිගණකයට ඔබේ ඇතුල් වෙනවා. අපි තමු ඊමේල් එකක් එවලා ඒකේ තියෙන එකක් ඩවුන්ලෝඩ් කරන්න කියලා. එහෙම නැත්නම් attachment එකක් ක්ලික් කරපුවා මේ attachment එක හරහා නැත්නම් ඔබ දාන USB එකක් හරහා මේ යම් කිසි ක්‍රමවේදයකින් ඔබගේ පරිගණකයට මොහු ඇතුල් වෙනවා. මේ හානිකර මෘදුකාංගයක් ඇතුල් කරගන්නවා. ඇතුල් කරගෙන මෙයා මොකද කරන්නේ? මේ මෘදුකාංගය හරහා පරිගණකයට දරාගත නොහැකි තරම් දත්ත ප්‍රමාණයක් හදනවා. කියන ෆයිල්ස් හදනවා. right? එතකොට ඔන්න එහෙම නැත්නම් මේ ෆයිල්ස් හදලා ඔබගේ දැන් පරිගණකයේ ස්ටක් වෙනවා. එහෙම නැත්නම් මෙයා මොකද කරන්නේ? එකවරම දත්ත මකා දමනවා, දත්ත විකෘති කරනවා, නැත්නම් ඔයාගේ ෆයිල්ස් අගුළු දානවා. දැන් ඔබ ෆයිල් එක අරින්න ගියාම අරින්න දෙන්නේ නැහැ. දැන් ඔබගේ තියෙන ෆයිල් බලපුවම ඔන්න ෆෝල්ඩර් එක මකලා. ෆෝල්ඩර් එකක් නැහැ. දත්ත නැහැ. හරි? තොරතුරු නැහැ. දැන් ඊළඟට ඔහු පරිගණකයට ඔබට මැසේජ් එකක් එවනවා. මැසේජ් එකක් එවලා කියනවා ඔබගේ දත්ත නැවත ලබා දීමට නම් ඔබගේ තොරතුරු නැවත ලබා දීමට නම් මෙච්චර මුදලක් ලබා දෙන්න. සමහරක් විට ඔබගේ පරිගණකයේ තිබූ තොරතුරු අතිශයින් සංවේදී ඉතාමත් වැදගත් තොරතුරු නම් ඔබට සිද්ධ වෙනවා ඒ පුද්ගලයාට ඒ අදාළ කප්පම් මුදල ගෙවලා තොරතුරු නැවත ලබා ගන්න, දත්ත නැවත ලබා ගන්න, නැත්නම් ඔහු ඒවා ඔබට ලබා දෙන්නේ නැහැ. එතකොට මේ ඔන්න සේවාවන් නැවැත්වීමේ තර්ජන. එතකොට මෙතනදී ඔහු කරනවා පළවෙනියෙන්ම හඳුනා ගන්නවා
ඒතර ඔබ යනකොට ඔබව හඳුනා ගන්නවා මෙන්න වික්ටිම් කෙනෙක් ආවා මගේ වෙබ්සයිට් එකට යනවා. ඊට පස්සේ ටෙස්ට් සයිට් එකක් සමහරක් වෙලා ගන්න පුළුවන්. ඒ වගේම සයිට් එකක් ඊට පස්සේ vulnerable website කෝඩ් එකක් ඔබට ඇතුළත් කරලා මේ පරිගණක මේ පුද්ගලයා මේ වැරදි වෙබ්සයිට් එකට යොමු වුණාම ඒ වැරදි වෙබ්සයිට් එක හරහා ඔබගේ පරිගණකයට binary files download කරනවා. download කරවලා ඔබගේ දත්ත තොරතුරු විකෘති කරලා ඒවා අගුල දැමීම සිදු කරනවා. මෙසේ අගුල දැමීම සිදු කළා ඔබට ඔන්න ransom note එකක් එවනවා. ඒ කියන්නේ පගාවක්. එහෙම නැත්නම් ඔන්න ගාණක් ඉල්ලලා එවනවා. ඒතකොට මේක පේ කරොත් තමයි මේවා ඔබට නැවත යථා තත්ත්වයටපත් වෙන්නේ. එහෙම නැත්නම් යථා තත්ත්වයටපත් වෙන්නේ නැහැ. ඊළඟට අපි දකින දෙයක් තමයි ෆිෂිං. ෆිෂිං කියන්නේ ඔබගේ දත්ත තොරතුරු ඔබට අවසරයකින් තොරව ලබා ගැනීමට කටයුතු කරනවා. එතන මේකට අපිට කොමන්ඩ් එකක් තමයි ව්‍යාජ වෙබ් පිටු. දැන් ඔබේ බැංකුවේ නමින්ම ව්‍යාජ වෙබ් බේස් පිටුවක් හදනවා. ඒතකොට ඒකේ තියෙනවා ඔබගේ බැංකුවේ තිබෙනා වූ ඉන්ටර්නෙට් බැංකින් සර්ෆස් එක ඒ විදිහටම හදලා තියෙනවා. දැන් ගන්දුණුකරු ටයිප් කරද්දී සමහරවිට ඔහුට මෙන්න ඔන්න එනවා ව්‍යාජ වෙබ් පිටුව. ව්‍යාජ වෙබ් පිටුව දැන් උදාහරණයකට ඔබට එවනවා මේ ඔබගේ පාස්වර්ඩ් එක චේන්ජ් කරන්න කියලා ඊමේල් එකක් එවනවා. ඔබ ඒක ක්ලික් කරාම ඔන්න ඇරෙනවා පිටුව. ඒ දැන් මේ වෙබ් පිටුව සමානයි ඔබේ බැංකුවේ පිටුවට හරිම සමානයි. දැන් මොකද කරන්නේ ඔබ දානවා ඔබගේ යූසර් එකයි පාස්වර්ඩ් එකයි ඔක්කොම දානවා. දැන් මේ දානවා කොහෙටද යන්නේ? අර ව්‍යාජ වෙබ් පිටුවේ හිමිකාරයා විසින් ලබා ගන්න. ඊට පස්සේ ඔහු ඔබගේ ඇත්ත වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔබගේ ගිණුමට ඇතුල් වෙලා ඔන්න ඒවා පාවිච්චි කරනවා. ඒ වගේම විද්‍යුත් තැපැල් ලිපින දුරකථන භාවිතා කරලා නීත්‍යානුගමනකරුවන්ගේ දත්ත සොරා ගන්නවා. දැන් ඒක පමණ නෙමෙයි සෝෂල් මීඩියා. නැත්නම් මේ Facebook WhatsApp මේවත් භාවිතා කරලා මෙහෙම දත්ත සොරා ගැනීම සිදු කරනවා. ඒ වගේම ගනුදෙනුකරුවෙකු වගේ කතා කරලා එහෙම නැත්නම් බැංකු නිලධාරියෙක් ලෙස ගනුදෙනුකරුවට කතා කරලා ගනුදෙනුකරුගේ සංවේදී තොරතුරු හොයා ගන්නවා. සමහරවිට ඔබට කෝල් එකක් එන්න පුළුවන්. මම මේ බැංකුවෙන් කතා කරන්නේ මට ඔයාගේ මේ account number එක දෙන්න. මේ ඔයාගේ පොඩ්ඩයි account number එකේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මොකද්ද ඔයාගේ PIN number එක? දැන් මේ ඔයාලට කාඩ් එකක් තියෙනවා. මොකද්ද කාඩ් number මට කියන්න බෑ. මේ විදිහට කිව්වා සමහරක් විට ගනුදෙනුකරු දැනුමක් භාවයක් නැති දැනුමෙන් අඩු පුද්ගලයෙක් නම් ඔන්න ඔහු සමහරක් විට ඔක්කොම කියනවා. නෑ දැන් කිව්වට පස්සේ ඔන්න දැන් හැම දොරටුරක්ම දීලා ඉතින් ඊට පස්සේ ඔහුට පුළුවන් ගනුදෙනුකරු වෙනුවට ඕන් දෙයක් කරන්න ඔහුගේ මට ප්‍රවිෂ්ඨ වෙනවා. සමහරවිට බැංකුවට කතා කරනවා ගනුදෙනුකරු වගේ. මම මෙයා කතා කරන්නේ මට දෙන්න මේ මගේ ඩීටේල්ස් දෙන්න මගේ පාස්වර්ඩ් අමතක වුණා මගේ මේ කාඩ් නම්බරය අමතක වුණා කියන ඔන්න ගන්න හදනවා. ඊළඟට මේ විදිහට සංවේදී තොරතුරු හොයාගෙන ඔබ කටයුතු කරනවා. සමහරක් විට ඔබට මැසේජ් එකක් එනවා ඔබට දැන් ලොතරැයි දිනුමක් ඇදිලා තියෙනවා ඔබගේ account number එක කියවන්න. account number එක කියවන්න. account number එක කිව්වට පස්සේ කියනවා ඔන්න දැන් මේගොල්ලෝ මොකද කරන්නේ අර මොකක් හරි payment application එකට account number එක දාගෙන ඊට පස්සේ දැන් අර one time transaction එකක් වෙනවනේ දැන් මෙන්න ඔන්න කතා කරලා කියනවා මේ වාගේ මේ අපි පොඩි ගණනුවක් කරා අපිට කියන්නේ ඒකේ තොරතුරු කිව්වම අරයා තොරතුරු අරන් කියනවා කිව්වම ඔන්න මොකද වෙන්නේ ඒ තොරතුරු දාපු ගමන් එයාට පුළුවන් එයාගේ payment application එකට ගනුදෙනුකරුවාගේ account එක link කරගන්න දැන් මොකද ඒ තොරතුරු රහස් තොරතුරු ලැබිලානේ දැන් ඔන්න එයා ඊට පස්සේ ගනුදෙනු කරනවා දැන් ගනුදෙනුකරුවා දන්නෙත් නැහැ ඔහුගේ account එකෙන් සල්ලි යනවා ඉතින් මේ විදිහට කටයුතු කිරීම අපිට දක්නට ලැබෙනවා. එතකොට මේ ගනුදෙනුකරුගේ දත්ත සොරා ගැනීම තුළ ගනුදෙනුකරු ලෙස ඔන්න සොරෙකුට හැකියාව ලැබෙනවා බැංකුවේ ඒ ගනුදෙනුකරුගේ දත්ත ගබඩාවට ප්‍රවිෂ් වෙලා account වලට ප්‍රවිෂ් වෙලා කටයුතු කරනවා. ඉතින් මේ නිසා තමයි ගනුදෙනුකරුවන්ට අපි කියන්නේ බැංකුව විසින් නිරන්තරයෙන් දැනුවත් කරන්නේ තමන්ගේ සංවේදී දත්ත ඒ කියන්නේ මොනවද තමන්ගේ පර්සනල් දත්ත ඒ කියන්නේ ඩෙන්ටිටි කාඩ් ඒ වගේ දේවල් ඊළඟට තමන්ගේ මේ account ගිණුම් අංක right එතකොට මේ තමන්ගේ PIN numbers රහස් අංක ගිණුම් වල ගනුදෙනු මේ වෙන සිදුවෙන ගනුදෙනු one time password එකවරක් පමණක් ලැබෙන රහස්‍ය අංක බැංකුව වලින් එවන ඒවා මේවා කායකවත් ෂෙයා කරන්න එපා කියලා.
මේවා කිසිම කෙනෙක් එක්ක ෂෙයා කරන්න හොඳ නැහැ. මේ සංවේදී දේවල් ෂෙයා කරලා තමයි මේ ප්‍රශ්න වලට ගනුදෙනුකරු වැටෙන්නේ. ඉතින් ඒ නිසා බැංකුව විසින් නිරන්තරයෙන් දැනුවත් කරනවා ගනුදෙනුකරුවන් මේවා කරන්න එපා කියලා. ඒ වගේම ඊමේල්ස් වලින් ආපුවම ඒවා වෙරිෆයි කරගන්න. ඊළඟට වෙබ්සයිට්ස් වලට යනකොට ඒවායේ හරියට ස්පෙලිංස් පිළිබඳව බලන්න. මේ අනාදි වශයෙන් ගනුදෙනුකරුවන් නිරන්තරයෙන් දැනුවත් කරනවා. එහෙම නමුත් මේ ෆිෂිං කියන එක අපි දකින දා ප්‍රචලිත ක්‍රමයක් ගනුදෙනුකරුවන් රවටා ඔහුගේ දත්ත ලබා ගැනීම සඳහා. ඉතින් මේවායින් ගනුදෙනුකරුවන් ආරක්ෂා කරගත යුතු වෙනවා. ඊළඟට අපිට තව එකක් තමයි සෝෂල් ඉන්ජිනියරින් කියන එක, right? ඒගොල්ලෝ සෝෂල් ඉන්ජිනියරින් වලදී කරන්නේ පුද්ගලයන්ගේ මනසට බලපෑම් කරමින් ඒ ඔවුන් රවටා සංවේදී සහ රහස්‍යගත දත්ත තොරතුරු යොදාගෙන ඒවා අයිතු ලෙස භාවිතා කිරීම, right? එතකොට අපිට සමහරක් විට ඔබට මැසේජ් එකක් කියවනවා ඔන්න ඔබට ලොතරැයි දිනුමක් ඇදිලා තියෙනවා මේ PDF එක අරලා ඒකෙන් දත්ත ඩවුන්ලෝඩ් කරගෙන ඒක ගැන හොයලා බලන්න. ඉතින් මොකද කරන්නේ ඔය PDF එකේ එන්නේ මැල්වෙයාර් එකක් එක්ක හානිකර මුදුකාංගයක් එක්ක. ඉතින් ඔබ මොකද කරන්නේ ඔබ මේක ඩවුන්ලෝඩ් කරලා බලනවා මට ඇදිච්ච ලොතරැයි දිනුම. right? ලොතරැයි දිනුම කෙසේ වෙතත් මේක ඩවුන්ලෝඩ් කරපු ගමන් ඔබේ කම්පියුටරේ තියෙන සියලු දත්ත මෙන්න මේක හරහා අර මේ පරිගණක සොරාට ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ ආකාරයෙන් මේ සෝෂල් ඉන්ජිනියරින් ඒකට ගනුදෙනුකරුවන්ගේ මනසට බලපෑම් එල්ල කර යම් ත්‍යාග එහෙම නැත්නම් රිවෝඩ් ස්කීම්ස් මේවා පෙන්නලා සංවේදී රහස්‍යගත තොරතුරු සොරාගෙන භාවිතා කිරීම අපිට දක්න ලැබෙනා වූ තවත් තර්ජනයක්. ගෝඩ මේ තියෙන මේ පිළිබඳව මහා බැංකුව විසින් මහ ජනතාවට දැක් වූ නිවේදනයක්. අපිට පේනවා මේකෙදි මේ 2018 දී දාපු නිවේදනය විද්‍යුත් තැපැල් සහ සමාජ මාධ්‍යයන් ඔස්සේ මෑත කාලීනව ව්‍යාප්තවන ජනතාව මුලා කරවන සුළු මූල්‍ය වංචාවන්ට අදාළ පණිවිඩ පිළිබඳව මහ ජනතාව වෙතින් ඉදිරිපත් වී ඇති දුක් ගැනවිලි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත. වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමට මහ ජනතාව පොළඹවා ගැනීම සඳහා විශ්වාසදායී ආයතන ලෙස පෙනී සිටිමින් මෙම වංචාකරුවන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුව බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලේ රූප සහ මහ බැංකුවේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නම් භාවිතා කරන බවද වාර්තා වී ඇත. ඒතකොට මහ බැංකු ලාංඡනය ගොඩනැගිල්ල මේ නම් දාලා මේ ඕන් පෙන්නනවා මේ මහ බැංකුවට අදාළයි කියලා. දැන් ඔබට පේනවා මේ දැන් මේ තියෙන මේ වань CBS bank lanka@asia.com info@cbsl කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවනේ. තම මෙතන බලන්න ඔබ ඩෑෂ් එකක් දාලා lk එකක් දාලා -lk.com customer care@cbsl-lk.com. දැන් මේ ඔබට පේනවා මේ ව්‍යාජ විද්‍යුත් තැපැල් ව්‍යාජ ඊමේල්, right? CBSL එක දාපු ගමන් අපි දකිනවා මේ මහ බැංකුව කියලා දෙනවා. නමුත් මේක මොකද cbsl-.com -lk, right? ඒක වැරදි. මේ bank lanka CBS bank lanka සම්පූර්ණයෙන්ම ව්‍යාජ. නමුත් අර හරියට දකින්න නැතුව නිකන් on the face ඔය දැක්ක පළියට මිනිස්සු මේක බැලුවොත් එහෙම මෙයාට සමහරකට මේක පේන්නේ නැහැ. මේ වැනි ව්‍යාජ විද්‍යුත් තැපැල් ලිපිනයන් මේකී විද්‍යුත් තැපැල් හෝමාරු කටයුතු සඳහා යොදාගෙන දුරකථන අංක ඔස්සේ සිදු කරන ලද දිනුම් ඇදීමකින් හෝ යම්කිසි ප්‍රසිද්ධ වෙළඳ සන්නාමයක ප්‍රවාදන කටයුත්තකට අදාළව තමන්ට විදේශ මුදලින් විශාල මුදල් ත්‍යාගයක් හිමි වී ඇති බවට මෙම විද්‍යුත් ලිපි ලබන්නන්ට දැනුම් දෙනු ලබන අතර අදාළ ත්‍යාග මුදල් හිමිකම් පෑම් පිණිස යම්කිසි මූලික මුදලක් තැන්පත් කරන ලෙස දැනුම් දෙනු ලැබේ. තවද මෙම විද්‍යුත් පණිවිඩ මගින් අදාළ ත්‍යාග මුදල ලබා ගැනීමට පොරොත්තුව සිය අනන්‍යතාවය තහවුරු කිරීම පිණිස විදේශ ගමන් බලපත්‍ර, ජාතික හැඳුනුම්පත් අංක, බැංකු ගෙනුම් විස්තර වැනි පෞද්ගලික තොරතුරු අනාවරණය කරන ලෙස දන්වා ජනතාව මුලා කර ඇත. ඔබටත් සමහරක් වෙලට මේවා එනවා ඇතිනේ. මෙන්න මේ කම්පැනි ඩොලර් මිලියනයක් ඇදී ඇත. ඩොලර් ලක්ෂයක් ඇදී ඇත. ළඟදිත් මට මේ පුද්ගලෙක් කතා කරලා කියනවා මේ මගේ පුතාට ඩොලර් ලක්ෂයක් ඇදිලා මම මේ පුතාට බැන හිටියා ගේම්ස් ගහනවායි කියලා. නමුත් මේ මගේ පුතා ගේම් ගහලා දිනපු හින්දා කම්පියුටර් ගේම්ස්
ගහලා දිනපු ඉඳ මේක ලැබිලා තියෙන බව තමයි මට පේන්නේ. මේ බලන්න කොල්ලගේ වාසනාව කියලා. මම ගෝ කොල්ලගේ වාසනාව කෙසේද තමන්ගේ අවාසනාව ඕක ඩවුන්ලෝඩ් කරලා ඕකේ විදියට යන්න ගියොත් එහෙම අතේ තියෙන දේවලුත් නැතිලා තමයි යන්නේ කියලා. මේ ඉතින් මේ රැන්සම්ස් මේ බලපුවම මේ හරියට ඊමේල් එක බැලුවොත් හරියට වෙබ්සයිට් එක බැලුවොත් අදාළ කම්පැනි ඒවා නෙමෙයි. නමුත් සමහරක් විට ඒ දැනුමක් නැති අඩු දැනුමක් සහිත පුද්ගලයෝ මේවට රැවටෙනවා. ඉතින් සමහරක් වෙලාවට මේ ත්‍යාග මුදල් ගන්න කියලා කියනවා මේ අපිට මේක ප්‍රොසෙස් කරන්න ප්‍රොසෙසින් ෆී එකක් දාන්න. ඔන්න ඉතින් දාන්න. එහෙම නැත්නම් කියනවා මේකට account එකක් අරින්න. අරලා account number ගෙවන්න. ඔන්න account number ගෙවන්න. ඊට පස්සේ ආනවා මේකට මේ කෝඩ් එකක් ඇවිල්ලාද ඒක කියන්නේ. ඒ කියපු ගමන් ඉතින් ලින්ක් කරගන්නවා මොකට හරි කරගෙන ඔන්න ගණන්දුණු කරු දන්නෙත් නැහැ තියෙන සල්ලි ටික ඔක්කොම ඇදලා. ඊට පස්සේ මේවන් මූල්‍ය ත්‍යාග වැඩසටහන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ කිසිම සම්බන්ධයක් නොමැති බව මහ ජනතාවට දැනුම් දෙනවා. කවුරුන් පිළිබඳව නිසි පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නීති බලාත්මක කරනු ලබන අධිකාරියෙන් දැනුවත් කර ඇත. මෙවන් වංචා සහගත මූල්‍ය ගනුදෙනුවලට ගොදුරු බවට පත් නොවන ලෙස ඔබටත් එවන් මුදල් ත්‍යාග සම්බන්ධයෙන් යම්කිසි පණිවිඩයක් තැපෑලෙන් හෝ සමාජ මාධ්‍යයෙන් ලැබුණොත් පළමුව එකී සැකකටයුතු විද්‍යුත් පණිවිඩය වන ලද තැනැත්තාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා අදාළ ආයතනයේ සමාගම අමතන ලෙසත් ඉන්පසුව එහි වංචා සහගත බවක් ඇති බව වැටහුණොත් අදාළ විමර්ශන කටයුතු ළඟමැති සඳහා ළඟමැති පොලිස් ස්ථානයේ දැනුම් දෙන ලෙසත් ශ්‍රී ලංකා මහා බැංකුව මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ 2018 ඔවුන් පළ කරා වූ නිවේදනය මහ ජන නිවේදනය. එතකොට මේ දිගින් දිගටම අපිට දක්ලා ලැබෙනවා. බැංකුව මහා බැංකුව මේ සියල්ලම ගණන්දුකරුවන් දිගින් දිගටම දැනුවත් කරනවා මේවාට රැවටෙන්නට එපා කියලා. ඉතින් ඔබටත් යම් කිසි සැකසහිත පණිවිඩයක් ආවොත් ඒ පිළිබඳව අනන්‍යතාවය තහවුරු කර ගැනීමකින් තොරව මේවාට යොමු වෙන්නට එපා. ඒතකොට මේවා හරහා වංචාවන් සිදු වෙනවා. එතකොට මේ අපි කාලයකට පෙර දැක්ක ATM හරහා විශාල වංචාවන් සිදු වෙනවා. මේවා පිළිබඳව සොයාගෙන යාමේදී දක්නට ලැබුණා මේ ATM වලට අලුතෙන් ඩිවයිස් හයි කරනවා. දැන් මේ ATM එකේ මේ තියෙන ස්ලොට් එකට හරිම සමානයි මේකනේ. ඒතකොට මේගොල්ලෝ කරන්නේ මොකද්ද? මේක ගිහිල්ලා මේකට හයි කරනවා. මේකට හයි කරපුවම ගණන්දුණු කරු කාඩ් එක මේක ඇතුලෙන් දාද්දි මෙන්න මේක ඇතුලෙන් ගිහිල්ලා ඊට පස්සේ තමයි මේතනින් යන්නේ. ඒතකොට මේක ඉස්සරහට හයි කරලානේ තියෙන්නේ. ඒතකොට මේක හරහා තමයි කාඩ් එක යන්නේ. මේ හරහා කාඩ් එක යනකොට කාඩ් පතේ සියලු දත්ත මේක විසින් සොරා ගන්නවා. ඉතින් මෙයාගේ ඩිවයිස් හයි කරනවා. මේ තව ඩිවයිස් එකක් හයි කරන ආකාරය. ඒතකොට ATM එකේ තියෙන ඩිවයිස් එකට සමානම ඩිවයිස් එකක් හයි කරනවා. ඒතකොට ගණන්දුණු කරුට තේරෙන්නේ නැහැ. ගණන්දුණු කරු කාඩ් එක දාන්නේ මේ ඩිවයිස් එක හරහා. මේ ඩිවයිස් එක හරහා. ඒතකොට ඔන්න දත්ත සොරා ගන්නවා. ඒ වගේම මේ පින් ගන්න නම්බර් පෑඩ්ස් උඩින් අලවනවා. උඩින් අලවපුවම පින් එක ගහද්දි පින් එක මේකෙන් කැප්චර් කරනවා. එතකොට මේ පින් එක වදිනවා. මේක යටින් තියෙන්නේ හරි කීපෑඩ් එක යට හොර කීපෑඩ් එක උඩ තියෙන්නේ. එතකොට හොර කීපෑඩ් එකෙන් ඔන්න පින් එක ගත්තා. එතකොට ඔයා මෙතන හයි කරනවා රීඩර් එකක් හොරෙන් හයි කරනවා. අර අපි පෙන්වු විදිහටම ගිහිල්ලා මෙතන පින් පෑඩ් එක උඩින් හොර පින් පෑඩ් එකක් හයි කරනවා. එතකොට දැන් හොර පින් පෑඩ් එකෙන් පින් එක එනවා. මෙතනින් කාඩ් එකේ ඩේටා එනවා. මේක ආපු ගමන් ඊට පස්සේ ඔන්න හොර කාඩ් එකක් හදලා ඒ පින් නම්බර් එක භාවිතා කරලා ගණන් කරනවා. ගණන් කස්ටමර් දන්නෙත් නැහැ. ඔහුගේ account එකේ මුදල් යනවා. ඉතින් මේ වැනි දේවල් සිදු කිරීම අවම කිරීම සඳහා chip technology එක භාවිතා කරන ලෙස මහා බැංකුව විසින් ගණන්දුණු කරුවන්ට දැනුම් දුන්නා. ඒ වගේම බැංකුව වලට දැනුම් දුන්නා මේ Maxstripe based technology එකෙන් එළියට ගිහිල්ලා chip technology එකට යන්න කියලා. ඒතර මේ chip technology එකට ගියාම chip එක සාමාන්‍යයෙන් දත්ත වෙනස් කරලා තමයි තියෙන්නේ. එතකොට Maxstripe එක සාමාන්‍යයෙන් කාඩ් නම්බර් එක ඒ ලෙසටම ලියවිලා තියෙනවා. එතකොට මේ කාඩ් නම්බර් එකයි ඒකේ තියෙන දත්ත සොරාගත්තම ඒවා හරියටම අලුත් කාඩ් එකක් හදන්න පුළුවන් එකෙන්. මොකද කිසිම වෙනස්කමක් දත්තවල ඇති වෙන්නේ නැහැ. නමුත් ඔබ බැරි වෙලාවත් chip එකක් ගත්තොත් chip එක මේ දත්ත ස්ටෝර් කරන්නේ වෙනස් කරලා. එතකොට මේක හරි පැත්තට සකස් කරන්න පුළුවන් මේ chip එකේ තිබෙනා වූ encryption keys වලට අනුකූලව. දැන් ඔබ ඒක වැඩි දන්නේ නැත්නම් තාක්ෂණික පැත්තට ගොඩාක් හිතන්න ඕනේ. සරලව හිතන්න. දැන් Maxstripe එක කාඩ් නම්බර් එකක් තිබ්බොත් 1 2 3 4 කියලා chip එකේ එහෙම 1 2 3 4 කියලා තියෙන්නේ නැහැ. chip එක මොකද කරන්නේ? chip එක හදනවා වෙනම එකක්. 1 2 3 4 තමයි හරි එක. නමුත් chip එකේ තියෙන්නේ 4 3 1 2. දැන් 4 3 1 2 කියන එකේ තේරුමක් නැහැ.
දැන් ඔබ චිප් එකේ තියෙන දත්ත සොරාගත්තම ඔබට එන්නේ 43112. දැන් මේ 43112 ඒ හරි එක මොකක්ද කියලා හොයාගන්න ඔබට බෑ. ඒක කරන්න පුළුවන් ඔතෙන්ටික් තැනකට විතරයි. ඉතින් එතකොට මේ වෙනස් වීම කොහොමද වෙන්නේ කියලාවත් උඩ හිතා ගන්න බෑ. ඉතින් මේ ආදී වශයෙන් චිප් එකේ තියෙන එන්ක්‍රිප්ෂන් එකක්. මේ එන්ක්‍රිප්ෂන් එක තුල මේ චිප් එක දත්ත සොරාගත් පමණින් ඔබට කාඩ් හදන්න බෑ. ඒතර මේකේ තිබෙනා වූ තාක්ෂණය අනුව මේ චිප් ටෙක්නොලොජි එක MagStripe ටෙක්නොලොජි එකට වඩා. ඒ කියන්නේ අර කාඩ් එක පිටිපස්සේ ඔබ දැක්කම තියෙනවානේ MagStripe එකක්. ඒකට වඩා ඉතාමත් ඉහළ ටෙක්නොලොජි එකක් තමයි මේ චිප් එක භාවිතා කරන්නේ. එතකොට මේ චිප් එක සහ පින් එක භාවිතා කිරීම තුළ මේ ආකාරයට දත්ත සොරා ගැනීමට ඇති අවස්ථාව උඟාක් අඩු වෙනවා. ඒ නිසා මහ බැංකුව විසින් කිව්වා ගනුදෙනුකරුවන්ට තමන්ගේ බැංකුවට ගිහිල්ලා මේ චිප් එකක් තියෙන කාඩ් එකක් ගන්න MagStripe කාඩ්ස් භාවිතාව අයින් කරන්න කියලා. ඉතින් මේ තුල ගනුදෙනුකරුවන් වඩා ආරක්ෂාකාරී වෙනවා. ඒ වගේම බැංකුව වලට උපදෙස් ලබා දුන්නා තමන්ගේ තිබෙනා වූ කාඩ්පත් මේ චිප් කාඩ් වලට මාරු කරන්නට කියලා. ඒ වගේම ATMs වල chip enable කරන්න MagStripe වලට වඩා chip enable ATMs හදන්න කියලා. එතකොට chip card පතක් ඇතුළු කරපුවම chip එක read කරලා ඒකෙන් තමයි ගනුදෙනුව සිද්ධ වෙන්නේ. ඉතින් මේ හරහා අර MagStripe cards භාවිතා කිරීමේදී එහි දත්ත සොරා ගැනීම පින් අංක සොරාගෙන ඒවයින් ක්ලෝන් කරලා එහෙම නැත්නම් සොර කාඩ්පත් හදාගෙන ගනුදෙනු කිරීම හරහා ඇති වෙන අවදානම අවම කර ගැනීමට හැකියාව ලැබුණා. එතකොට චිප් කාඩ් පතක් භාවිතා කිරීම තුළ වංචා අඩු වෙනවා. reduce frauds වංචා අඩු වෙනවා. වංචා කිරීමට ඇති අවස්ථාවන් අඩු වෙනවා. ඒ වගේම දෙවෙනි එක enables safer transactions. ඒ කියන්නේ මොනවද? වඩා ආරක්ෂාකාරී ලෙස ගනුදෙනු කිරීමට හැකියාව ලැබෙනවා. තුන්වෙනි එක provides global interoperability. මේ කියන්නේ chip card පතක් අරන් ගියාම ඔබට ලෝකයේ ඕනෑම තැනක භාවිතා කරන්න පුළුවන්. ඒතකොට මේක මේ ටෙක්නොලොජි එක compatible විදිහට තමයි හදන්නේ. ඊළඟට supports enhanced card holder verification method. නැත්නම් card holder එමත් card පත් හිමියාගේ අනන්‍යතාවය වඩා හොඳින් තහවුරු වෙන ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා මේ chip card පත් භාවිතය තුළ. එතකොට මහ බැංකුව විසින් දැනට මූල්‍ය ආයතන වලට සහ ගනුදෙනුකරුවන්ට දැනුම් දී තිබෙනවා තමගේ කාඩ් පත් සියල්ලම මේ chip based technology එකට යවන්න කියලා. එතකොට ඒ හරහා වංචාවන් අඩු කර ගැනීම සඳහා. ඊළඟට මේ සයිබර් සුරක්ෂිතතාවය සඳහා ගත්ත තවත් ඉනිෂියේටිව් එකක් ඇයිද අපිට දක්වලා ලැබෙනවා FinCERT නැත්නම් Finance Sector Computer Security Incident Response Team, right? එතකොට Finance Sector Computer Security Incident Response Team කියලා කියන්නේ විශේෂ හැකියාවක් ඇති විශේෂඥ දැනුමක් ඇති යම්කිසි ඒකකයක්. මේකේ ඉන්න පුද්ගලයෝ සාමාන්‍යයෙන් තාක්ෂණික දැනුම පරිගණක පිළිබඳ දැනුම සහ මූල්‍ය කටයුතු පිළිබඳ හොඳ දැනුමක් ඇති පුද්ගලයන් ලෙස කටයුතු කරනවා. එතකොට මේ බැංක්ස් සහ අවසරලත් මුදල් සමාගම් මෙම ආයතනයත් සමග සම්බන්ධ වෙලා සිටිනවා. එතකොට මේක ආරම්භ කරන්නේ මහා බැංකුව සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සමග එකතු වෙලා. එතකොට FinCERT එක ඇති වෙන්නේ සෙන්ට්‍රල් බැංක් එකයි ශ්‍රී ලංකා කම්පියුටර් ඉමර්ජන්සි රෙස්පොන්ස් ටීම් ශ්‍රී ලංකා CERT කියලා අපි හඳුනා ගන්නවා. මොවුන් තමයි යම්කිසි පරිගණක වංචාවක යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙනකොට වහාම ඉමර්ජන්සි එහෙම නැත්නම් හදිසි ප්‍රතිචාර දැක්වීමට තිබෙනා වූ එක්ස්පර්ට් ආයතනය. ඒතකොට මේ ආයතනය සහ මහා බැංකුව එකතු වෙලා මේ ෆයිනෑන්ස් සෙක්ටර් එක නැත්නම් මූල්‍ය ශාස්ත්‍රයේ ඇතිවිය හැකි පරිගණක ආරක්ෂණය සම්බන්ධ කටයුතු වලට යොමු වීමට විශේෂිත ඒකකයක් ලෙස තමයි මේ පරිගණක මූල්‍ය ශාස්ත්‍රයේ පරිගණක ආරක්ෂණ හදිසි ප්‍රතිචාර සංසදය හදන්නේ. එතකොට මේක හරහා ලංකා ක්ලියර් එක තමයි මේක මේ පොස්ට් කරන්නේ. එතකොට මේගොල්ලන්ට හැකියාව ලැබෙනවා මූල්‍ය ශාස්ත්‍රය කියන්නේ යම්කිසි බැංකුවක හෝ මූල්‍ය ආයතනයක යම්කිසි පරිගණක හා සම්බන්ධ වංචාවක් අවදානමක් යම් තත්වයක් යම් ඉන්සිඩන්ට් එකක්
ඇති වුණොත් වහාම ඒ පිළිබඳව මැදිහත් වෙන්න. එතකොට මේ අපි තුමු බැංකුවක යම්කිසි ඉන්සිඩන්ට් එකක් වුණොත් වහාම මේ ෆින්සර්ට් එකට දැනුම් දෙනවා. එතකොට මේ ෆින්සර්ට් එක මොකද කරන්නේ? මොවුන් ටක් ගාලා ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙලා ඒ අදාළ ඉන්සිඩන්ට් එක අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කර අනිකුත් බැංකු සහ මූල්‍ය ආයතන ඒ පිළිබඳව දැනුවත් කරනවා. ඒ වගේම අදාළ අගතියටපත් වූ බැංකුවට හෝ මූල්‍ය ආයතනයට එයින් එළියට ඒම සඳහා එහෙම නැත්නම් ඒකට ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. එතකොට මේ තුල ශාස්ත්‍රයේ යම් තැනක ගැටලුවක් ඇති වුණාම අනිකුත් ආයතන ඒවායි එයින් ආරක්ෂා කරන්න ඔවුන්ව දැනුවත් කරන්න සහ ඒ අදාළ ගැටලුව ඔවුන්ට ඇති නොවන ලෙස ආරක්ෂා වීමට අවශ්‍ය උපදෙස් සහ ප්‍රතිචාර මේ ෆින්සර්ට් එක හරහා ලබා දීමෙන් උපකාර කරනවා. එතකොට මෙය විශේෂයෙන්ම මූල්‍ය ශාස්ත්‍රයේ ඇතිවිය හැකි පරිගණක අවදානම් සඳහා ප්‍රතිචාර දැක්වීමට මහා බැංකුව සහ ලංකා සර්ට් ආයතනය එකතු වෙලා සකස් කරගත්තා වූ ටීම් එකක්. එහෙම නැත්නම් විශේෂඥ ඒකකයක් ලෙස අපිට දක්නට ලැබෙනවා. එතකොට ඔන්න ෆින්සර්ට් එක. ඉතින් මේ යනාදී වශයෙන් දැන් අපිට පේනවා අපි කොහොමද මේ බැංකු තමන්ගේ පරිගණක පද්ධති එහෙමත් නැත්නම් තොරතුරු තාක්ෂණය පදනම් කරගත්ත සේවාවන් ආරක්ෂා කිරීමට සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේ. මේකත් එක්ක අපි බැංකු විසින් සපයන විවිධ ක්‍රමවේද කියන පාඩම අවසන් කරනවා. එතකොට මේ පාඩමෙන් අපි දැකලා තිබ්බා පසුගිය කාලේ දිගින් දිගටම ප්‍රශ්න අහනවා. ඉතින් ඒක අහන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම මහා බැංකුව මේ වර්ෂය හඳුන්වන්නේ ඩිජිටල් තාක්ෂණය හා සම්බන්ධ වර්ෂයක් ලෙස. ඒකට මේ නිසා ඔබ මේ ඩිජිටල් තාක්ෂණය මෙහි තිබෙනා වූ නව ක්‍රමවේද මේවා පිළිබඳව මේ අපි කතා කරපු සාකච්ඡාවට පදනම් කරගෙන එතනින් එහාට දේවල් සොයා බලමින් සූදානම් වෙන්න. ඒ වගේම යම් යම් ශාස්ත්‍රයේ ඇතිවෙනා වූ වෙනස්කම් නව ඉදිරිපත් කිරීම මේවා පිළිබඳව හොඳට අවධානයෙන් ඉන්න. right? ඒතකොට මහා බැංකු වෙබ්සයිට් එක පරිශීලනය කරන්න. right? බැංකු විසින් ඉදිරිපත් කරන නව තාක්ෂණ ක්‍රමවේදයන් මේවා ගැන අධ්‍යයනය කරන්න. ඒ වගේම අපි කතා කරපු විවිධ concept අපි කතා කරා omni channel, open banking, right? ඊළඟට අපි කතා කරා QR codes මේ අනාදී දේවල් පිළිබඳව පොඩ්ඩක් මීට වඩා bitcoins මේ මොනවාද blockchain මේවා ගැන පොඩ්ඩක් මීට වඩා තමන් එක්ස්ප්ලෝර් කරන්න. ඒත් අපිට තියෙන සීමිත කාලය තුල මේ පිළිබඳව ඔබට මම හිතනවා අපිට හොඳ හඳුන්වා දීමක් ලබා දෙන්නට පුළුවන් වුණා. මූලික දැනුම ලබා දෙන්න පුළුවන් වුණා. නමුත් ඔබට පුළුවන් තවදුරටත් මේ පිළිබඳව දැනුම වර්ධනය කරගන්න. මොකද මේක තමයි අනාගතය. ඔබ එන්නේ අනාගතයට. මේ අනාගතයට එනකොට මේවා පිළිබඳව දැනුම ඔබට අවශ්‍ය වෙයි. ඒකට මේ බයෝමැට්‍රික් බැංකින් right මේවා හරීම interesting areas. fintech regulatory sandbox කියන්නේ මොකක්ද? එතකොට විවිධ cyber security measures right ඒවා පිළිබඳව ඔබ දැනුවත් වෙන්න පුළුවන්. ඔබට වැඩි දුර ට්‍රේඩින්ග්ස් කරන්න. right. එතකොට අපි මේ පාඩමෙන් එළියට යනවා. අපි ඊළඟට අද අපි අලුත් පාඩමක් පටන් ගන්නවා. මේ පිළිබඳව ඔබට අවශ්‍ය තොරතුරු අද දවස් ඇතුළත ලැබෙයි. මම chat එකේ දැම්මා වගේ. අපි දැන් යමු මූල්‍ය යටිතල පාසුකම් ගැන කතා කරන්න. right මම මූල්‍ය යටිතල පාසුකම් කියලා ප්‍රසන්ටේෂන් එකක් ඕපන් කරා. මට ෆීඩ්බැක් එකක් දෙන්න. ඔබට මේ ප්‍රසන්ටේෂන් එක පේනවද කියලා. right මට ෆීඩ්බැක් එක හම්බ වෙනවා හැමෝටම පේනවායි කියලා. right එහෙමනම් අපි ඒ පාඩම පටන් ගමු.
එතකොට මූල්‍ය යටිතල පහසුකම් කියලා අපි හඳුන්වන්නේ මූල්‍ය ශාස්ත්‍රයේ ගනුදෙනු කටයුතු අරමුදල් හුවමාරුව මූල්‍ය වෙළඳපළවල් පවත්වාගෙන යාම සඳහා පහසුකම් සලසන්නා වූ ක්‍රමවේදයන් ආයතන වල එකතුවක් right එතකොට මේවා පැවතීම තුළ තමයි මේ මූල්‍ය වෙළඳපළවල් අරමුදල් හුවමාරුව මූල්‍ය ශාස්ත්‍රයේ කටයුතු පහසුවෙන් සිදු කර ගැනීමට හැකියාව ලැබෙන්නේ මේවා නැති වුණොත් මේවා කරගන්න අමාරුයි ඒත් අපි දන්නවා අපි දැන් අපි ආර්ථිකයක යම් යම් වැඩ කටයුතු කරද්දී අපිට පාරවල් ඕනේ ටෙලිෆෝන් විදුලිය මේවා අවශ්‍යයි ඒව නැත්නම් අපේ සාමාන්‍ය වැඩ කටයුතු කරගෙන යන්න බෑ ඒකට ඒවට අපි කියනවා සාමාන්‍ය යටිතල පහසුකම් කියලා ඒකට මේ මූල්‍ය පද්ධතියේ ගනුදෙනු සිදු කිරීමට අරමුදල් හුවමාරු සිදු කිරීමට මූල්‍ය වෙළඳපළවල් හා මූල්‍ය සහභාගීකරුවන්ගේ ගනුදෙනු අරමුදල් හුවමාරු කටයුතු පහසුවෙන් සිදු කිරීමට පහසුකම් සලසන්නා වූ ආයතන ක්‍රමවේදයන් පිළිබඳව තමයි අපි අධ්‍යයනය කරන්නට යන්නේ. එතකොට මේ මූල්‍ය යටිතල පහසුකම් යටතේ අපිට හඳුනා ගන්නට පුළුවන් ප්‍රධාන ශාස්ත්‍ර තුනක්, ප්‍රධාන කාරණා තුනක්. එක තමයි ගෙවීම් හා පියවීම් පද්ධතිය, දෙක ණය තොරතුරු, තුන නීති හා රෙගුලාසි. එතකොට අපි විශේෂයෙන්ම අවධානය යොමු කරනවා ගෙවීම් හා පියවීම් පද්ධතිය සහ ණය තොරතුරු කාර්යාංශය පිළිබඳව නීති හා රෙගුලාසි සම්බන්ධයෙන් විශේෂයෙන් කතා කරන්නට දෙයක් නැහැ. මූල්‍ය ශාස්ත්‍රයට අදාළ වන්නා වූ නීති පද්ධතිය සහ රෙගුලාසි පිළිබඳව තමයි එහි සඳහන් වෙන්නේ. මම හිතනවා ඔබට වෙනමම පාඩමකුත් තියෙනවා අපේ බැංකින් ලෝ පිළිබඳව. ඒතර බැංකු වලට සහ මූල්‍ය ශාස්ත්‍රයට අදාළ නීති හා රෙගුලාසි හරහා මේ ක්‍රියාකාරීත්වය පිළිබඳව නියාමන රාමුවක් එහෙම නැත්නම් මේ මූල්‍ය ශාස්ත්‍රයට සහභාගී වන සියලු සහභාගීකරුවන්ට මේ තුල ඔබ වැඩ කටයුතු කළ යුතු ආකාරය ඔවුන්ගේ වගකීම් බැඳීම් සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව ඇති සීමාවන් පිළිබඳව ලබා දෙන්නා වූ නීති හා රෙගුලාසි විශාල ප්‍රමාණයක් අපිට දක්වන්න ලැබෙනවා. එතකොට ඒ ගැන තමයි මෙතනදී අපි කතා කරන්නේ. එතකොට අපි විශේෂයෙන්ම අවධානය යොමු කරමින් කතා කරන්නේ ගෙවීම පියවීම පද්ධතිය. ඊළඟට අපිට පුළුවන් ණය තොරතුරු කාර්යාංශය පිළිබඳවත් අවශ්‍ය තොරතුරු ගැන සාකච්ඡා කරන්න. right. අපි බලමු ගෙවීම හා පියවීම පද්ධතිය පිළිබඳව. එතකොට ගෙවීම හා පියවීම පද්ධතිය ගැන කතා කරද්දී අපි දන්නවා පුද්ගලයන්, බැංකු, රජය සහ අන්තර්ජාතික සහභාගීකරුවන් ආර්ථිකය තුල හා දේශ සීමා හරහා මූල්‍යයන් financial value නේ monetary value මූල්‍යයන් හුවමාරු කර ගැනීම සඳහා භාවිතා කරන විවිධ ක්‍රමවේද අපිට ගෙවීම් පද්ධතිය ලෙස හඳුනා ගන්නට පුළුවන්. එතන මේ ගෙවීම් පද්ධතිය හරහා තමයි මේ සහභාගීකරුවන් එකිනෙකා අතර මූල්‍යයගේ financial value monetary value එකක් හුවමාරු කරගන්නේ. සරලව කියනවා නම් මුදල් හුවමාරු කරගන්න. එතකොට මේ රට තුල සහ රටවල් අතර වෙනත් රටවල් අතර දේශ සීමා හරහා. එතකොට මේකට සඳහා මේක කරන්න මේ ගෙවීම් සිදු කරන්නට ඔබට අවශ්‍ය වෙනවා ක්‍රමවේද. එතකොට මේ විවිධ ක්‍රමවේද මේවට තියෙනවා. එතකොට මේ ක්‍රමවේදයන් වල එකතුව. එතකොට මේ ගෙවීම් නිසි පරිදි අදාළ පුද්ගලයා වෙත ගමන් කරනවාද? right? ඔබ යම්කිසි ගෙවීම් ක්‍රමයක් භාවිතා කරමින් සිදු කරන ගෙවීම නිසි ලෙස ලබන්නා වෙත ගමන් කිරීමට ප්‍රොසෙස් එකක් තියෙනවා. එතකොට මේ සෙටල්මන්ට් එකක් අපිට තියෙන්නට ඕනේ. එතකොට ගෙවීම් සහ පියවීම. right? ගෙවන්න ක්‍රම තියෙන්නට ඕනේ. ඒ නිසි ලෙස ඒ ගෙවු ක්‍රමය හරහා කළපු ගෙවීම නිසි ලෙස පියවෙන්නට ඕනේ. එතකොට මේ ගෙවන්නට තිබෙනා වූ විවිධ ක්‍රමවේද, ඒ වගේම පියවීම සඳහා ඇති විවිධ ක්‍රමවේද මේ සියල්ලම එකතුවකින් තමයි ගෙවීම හා පියවීම පද්ධතිය සකස් වෙන්නේ. එතකොට මේකේ තියෙනවා මූල්‍ය ගනුදෙනු නියාමනයේ වල නීති රීති, ක්‍රමවේද, පද්ධති, right? ඒතර නිෂ්කාශන පද්ධති, පියවීම පද්ධති, ගෙවීම පද්ධති, යම් යාන්ත්‍රණ එකගතා මේ සියල්ලෙන්ම සමන්විත රාමුවක් මේකේ දක්වන්න ලැබෙන්නේ. එතකොට මේම රාමුවක් තිබීම ආර්ථිකයක අවශ්‍යයි. මොකද ආර්ථිකය තුළ විවිධ ගනුදෙනු සිදු වෙනවා. මේ ගනුදෙනු සිදු වෙනකොට ඒ බැඳීම් නිසි ලෙස පියවා ගන්නට පුළුවන් වෙන්නට ඕනේ. right? ඒතකොට ඔබට ගෙවන්නට ක්‍රමයක් තියෙන්නට ඕනේ. යම්කිසි බැඳීමක් තිබෙනවා නම් ඒ බැඳීම නිසි ලෙස පියවා ගැනීමට ක්‍රමවේදයක් ආර්ථික සහභාගීකරුවන්ට තියෙන්නට ඕනේ.
එතකොට මේ ගෙවීම් සඳහා වන ක්‍රමවේදයන් පියවීම් කටයුතු සඳහා වන යාන්ත්‍රණයන් මේ සියල්ලම එකතු කරලා ගත්තම අපිට ගෙවීම හා පියවීම් පද්ධතිය ලෙස හඳුනා ගන්නට පුළුවන් ඉතා සරලව. right? ඉතා සරලව මේක හඳුනා ගන්නට පුළුවන්. එතකොට මේ ගෙවීම හා පියවීම් පද්ධතියේ දියුණුව ආර්ථිකයේ දියුණුව හා බැඳී පවතිනවා. එතකොට මේක දියුණු වෙනකොට ආර්ථික කටයුතු ඉතා පහසුවෙන් සහ වේගයෙන් සිදු කරන්න හැකියාව ලැබෙනවා. මිනිසුන්ට මේක අත්‍යවශ්‍යයි. මේක ඉතාමත් මිනිසුන්ට ඉතාමත් සමීප දෙයක් තමයි මේ ගෙවීම හා පියවීම පද්ධතිය. මොකද අපි මේ හැම වෙලාවෙම අපි ජීවිතේ ගනුදෙනු සිදු කිරීමේදී අපේ බැඳීම් වලට ගෙවීම් සිදු කිරීමට ඒ ගෙවීම් නිසි ලෙස පියවීම අපිට අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් අපිට එදිනෙදා ආර්ථික කටයුතු කරගෙන යන්නට බෑ. ඒ නිසා අපිට ඉතාමත් සමීප දෙයක් තමයි මේ ගෙවීම හා පියවීම පද්ධතිය. එතකොට ගෙවීම හා පියවීම පද්ධතියක් මගින් ආර්ථික සහභාගීකරුවන් අතර වඩා කාර්යක්ෂමව කියන්නේ අඩු ශ්‍රමයකින් අඩු කාලයකින් අඩු එෆර්ට් එකකින් අඩු කාලයකින් ඒ වගේම අඩු වියදමකින් අරමුදල් හුවාමාරු වීමට ඉඩ සලසනවා. ඒ සඳහා ගෙවීම හා පියවීම පද්ධතිය නිරන්තරයෙන් වර්ධනය කරනවා. මොකක් සඳහාද? වඩා වේගයෙන් අඩු කාලයකින් අඩු එෆර්ට් එකකින් අඩු ශ්‍රමයකින් ඒ වගේම අඩු කාලයකින් quickly, right? එතකොට මේ තුන සිද්ධ කරන්න පුළුවන් නම් මේ තුන වර්ධනය කරන්න පුළුවන් නම් ගනුදෙනු හා මුදල් හුවමාරු ඉතාමත් කාර්යක්ෂමව සිදු වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මෙහෙම කාර්යක්ෂමව මුදල් හුවමාරු සිදුවීමට ගෙවීම හා පියවීම පද්ධතිය උපකාරී වෙනවා සහ එහි වැඩි දියුණු කිරීම තුළ ගෙවීම් හා පියවීම් වල කාර්යක්ෂමතාවය ඉහළ ගිහිල්ලා ඔන්න ආර්ථිකයේ ගනුදෙනු කටයුතු සිදු කරන්නට තියෙන හැකියාව සහ ඒ සඳහා සහයෝගයක් ලැබෙනවා. ගනුදෙනු කාර්යක්ෂමව හා නිෂ්කාශනය පියවීම හා තහවුරු කිරීම සඳහා පහසුකම් සලසනවා ගෙවීම හා පියවීම පද්ධතිය. එතකොට වඩා කාර්යක්ෂම හා ගෙවීම පද්ධතියක් තිබීම තුළ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය ආරක්ෂා වෙනවා කියලා අපි කියනවා. එතකොට අපි දන්නවා මූල්‍ය වෙළඳපොළ වල කටයුතු ඉතාමත් පහසුවෙන් සිදුවීමට ඒ වගේම යම් යම් මූල්‍ය ගනුදෙනු සිදුවීමට යම් යම් මූල්‍ය උපකරණ වල වෙළඳාම සහ පියවීම කටයුතු සිදුවීමට හොඳ ගෙවීම හා පියවීම පද්ධතියක් තිබ්බොත් වඩා කාර්යක්ෂම එක කරන්න හැකියාව ලැබෙනවා. ඒතකොට එහෙම තිබුණොත් තමයි මේ මූල්‍ය පද්ධතිය අරමුදල් හුවමාරුව මූල්‍ය වෙළඳපොළ වල ක්‍රියාකාරීත්වය මූල්‍ය උපකරණ වෙළඳාම අපිට පහසුවෙන් කරන්නට පුළුවන් වෙන්නේ. ඒතකොට එහෙම පද්ධතිය හොඳ නිෂ්කාශන ගෙවීම හා පියවීම පද්ධතියක් තිබුණම මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය දියුණු වෙනවා. ඒ වගේම මූල්‍ය ප්‍රතිපත්ති සාර්ථකව ක්‍රියා කරන්නට පුළුවන් වෙනවා. ආර්ථිකය වර්ධනය වීම සිදු වෙනවා. එතකොට මේ කාර්යක්ෂම ගෙවීම හා පියවීම පද්ධතියක් තුළ සුරක්ෂිතව කාර්යක්ෂමව මූල්‍ය ගනුදෙනු පියවීමට පුළුවන් වෙනවා. ඒ තුළ මූල්‍ය වෙළඳපොළවල් ඉතා සුමට්ටව කාර්යක්ෂමව ගෙනියන්නට පුළුවන්. ඒක මූල්‍ය පද්ධති ස්ථායීතාවයට වැදගත් වෙනවා. එතකොට ගෙවීම් පද්ධතියේ දියුණුවත් එක්ක කාර්යක්ෂම බව වැඩි වෙන්න ගනුදෙනු වලට යන පිරිවැය කාලය අඩු වෙනවා. ඒ තුළ ආර්ථික සහභාගීකරුවන් අතර මූල්‍ය පද්ධතිය පිළිබඳ විශ්වාසය ඉහළ යනවා. මේ ගෙවීම් පියවීම පද්ධතිය මේ මූල්‍ය ශාස්ත්‍රයේ ස්ථාවර භාවය පවත්වාගෙන යාම මූල්‍ය ශාස්ත්‍රයේ දියුණුව ඒ වගේම ආර්ථික සහභාගීකරුවන් අතර ගනුදෙනු පහසුවෙන් සිදුවීමට සහ මූල්‍ය පද්ධතිය පිළිබඳ විශ්වාසය ඉහළ නංවන්නට මේ සියල්ලම හරහා ආර්ථික වර්ධනයට අතිශයින් වැදගත් වෙනවා. ඒතර ගෙවීම හා පියවීම පද්ධතියක් මේ ආර්ථික ගෙවීම හා පියවීම පද්ධතියක දියුණුව ආර්ථිකයේ දියුණුවට ඉතාමත් වැදගත් සහ අත්‍යවශ්‍ය කාරණයක් ලෙස තමයි අපි දකින්නේ. ඒතර සාමාන්‍යයෙන් මේ ගෙවීම් දිහා බලපුවම අපිට දක්නට ලැබෙනවා large value payment system එහෙම නැත්නම් මහා පරිමාණ ගෙවීම් ක්‍රම. දැන් මේ යටතේ අපිට කතා කරන්න පුළුවන් RTGS වගේ systems ගැන. ඊළඟට අපිට දක්නට ලැබෙනවා සිල්ලර එහෙම නැත්නම් සුළු පරිමාණයේ ගෙවීම් ක්‍රම සහ ඒ සඳහා භාවිතා කරන්නා වූ ගෙවීම් උපකරණ. එතකොට මේ cash payments, check payments, slips payment ඊළඟට අද ගත්තම check වගේ අද paper based payments, card based payments, tele mobile banking, e-money, internet banking මේ සියල්ලම අපිට මේ retail එහෙම නැත්නම් කුඩා පරිමාණයේ ගෙවීම් පද්ධති ලෙස හඳුනා ගන්නට පුළුවන් වෙනවා. දැන් මේ ආර්ථිකයේ විශාල පරිමාණයෙන්
ගෙවීම් සිදුවන පද්ධති දිහා බලපුවම අපිට පේනවා ඇතම් පද්ධතිමය වශයෙන් වැදගත් ගෙවීම් පද්ධති හැටියට. දැන් මොකද්ද මේ පද්ධතිමය වශයෙන් වැදගත් කියලා කියන්නේ? ඒ කියන්නේ මේ විශාල පරිමාණයේ ගෙවීම් පද්ධතියක බිඳ වැටීම යම් කොටාසයකට හෝ ආයතනයකට හෝ යම් පිරිසකට පමණක් නෙමෙයි සමස්ත මූල්‍ය පද්ධතියටම බලපානවා නම් අපි කියන ඔන්න පද්ධතිමය වශයෙන් වැදගත්. ඒතර සමහරක් විට උදාහරණයක් ඇරෙට RTGS පද්ධතිය බිඳ වැටුනොත් එය සමස්ත මූල්‍ය පද්ධතියේ අනිකුත් සියලුම ගෙවීම් පියවීම් කටයුතු සඳහා බලපානවා. එතකොට මේක මහා පරිමාණ ගෙවීම් පද්ධතියක්. මේකේ බිඳ වැටීම තුළ සමස්ත මූල්‍ය පද්ධතියම බලපෑමට ලක් වෙනවා. මේක කොට්ටාසයක්, එක ආයතනයක්, එක මේ පිරිසක් එහෙම නෙමෙයි, එක වෙළඳපොළක් එහෙම නෙමෙයි, මේ සමස්ත පද්ධතිය මුළු මූල්‍ය පද්ධතියටම විශාල බලපෑමක්. ඉතින් මේ ආකාරයෙන් සමස්ත මූල්‍ය පද්ධතියටම බලපෑමක් ඇති කළ හැකි මහා පරිමාණ ගෙවීම් පද්ධති අපි හඳුනා ගන්නවා පද්ධතිමය වශයෙන් වැදගත් ගෙවීම් පද්ධති ලෙස. ඒතර ආර්ථිකයේ විශාල පරිමාණයේ ගෙවීම් පද්ධති තියෙනවා, සුළු පරිමාණයේ ගෙවීම් පද්ධති තියෙනවා. ඒතර අපි දකිනවා සුළු පරිමාණයේ ගෙවීම් පද්ධති හුඟක් වෙලාවට මහ ජනතාව භාවිතා කරනවා, ව්‍යාපාරිකයෝ පුද්ගලයෝ භාවිතා කරනවා. විශාල පරිමාණයේ ගෙවීම් පද්ධති වලට ඇතුළත් වෙන්නේ හුඟක් වෙලාවට මූල්‍ය ආයතන. ඒතර මේ විශාල පරිමාණයේ ගෙවීම් පද්ධති ගත්තම මේවායේ බිඳ වැටීමක් සමස්ත මූල්‍ය පද්ධතියටම බලපෑමක් ඇති කරනවා. ඒ නිසා මේවා අපි පද්ධතිමය වශයෙන් වැදගත් පද්ධති ලෙස සලකනවා. උදාහරණ ලෙස අපිට RTGS එහෙම නැත්නම් RTGS සිස්ටම් එක හඳුන්වා දෙන්නට පුළුවන්. එතකොට මේ විශාල වටිනාකමකින් යුත් ගෙවීම් හා සුරැකුම් පියවීම් සඳහා යොදා ගන්නා පද්ධතිමය වශයෙන් වැදගත් ගෙවීම් පද්ධති සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විසින් මෙහෙයවනවා. මොකද එහි තියෙනා වූ අතිශයින් වැදගත් තත්ත්වය නිසා. ඒතකොට මෙවැනි ගෙවීම් පද්ධතිය තමයි ලංකා සෙටල් පද්ධතිය. ඒතකොට ලංකා සෙටල් පද්ධතිය ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ඩිරෙක්ට්ලි මෙහෙයවීම සිදු වෙනවා. ඒතකොට ලංකා සෙටල් පද්ධතිය ගත්තොත් අපිට ඒක කොටස් තුනකින් සමන්විත වෙනවා. මේකට අයත් වෙනවා තත්කාලීන දළ පියවීම් පද්ධතිය RTGS, ඊළඟට ලංකා සිකියෝ පද්ධතිය සහ මේකට අයත් වෙනවා සුරැකුම්පත් මධ්‍යම කැම්පතුව. right? එතකොට මේ තියෙන්නේ අපිට මේ හඳුනා ගන්න පුළුවන් ලංකා සෙටල් පද්ධතිය, මේකේ RTGS සිස්ටම් එක තියෙනවා, ලංකා සිකියෝ පද්ධතිය තියෙනවා, සෙන්ට්‍රල් ඩිපොසිටරි නැත්නම් මධ්‍ය තැන්පතුව. එතකොට මේ තුනේම එකතුවක් අපි හඳුනා ගන්නවා ලංකා සෙටල් පද්ධතිය ලෙස. දැන් ඊළඟට අපිට පේනවා සුළු පරිමාණ ගෙවීම් පද්ධති. දැන් සුළු පරිමාණ ගෙවීම් පද්ධති කියන එකත් ඉතා වැදගත්. මොකද මේක හරිම සමාජීය වශයෙන් වැදගත් දෙයක්. මොකද අපේ බහුතරයක් පුද්ගලයෝ ආයතන මේක මත රඳා පවතිනවා නේ. දැන් උදාහරණ මොනවාද? චෙක් ක්ලියරින් සිස්ටම් එක. දැන් ඔබ දන්නවා, ඔබත් මාත් දන්නවා චෙක් ක්ලියරින් සිස්ටම් එක වැටුනොත් ව්‍යාපාරිකයෝ පුද්ගලයෝ කොච්චර අපහසුතාවටපත් වෙනවද? අන්තර්බැංකු ගෙවීම් පද්ධති ස්ලිප්ස් සෙෆ්ට් එක. right? දැන් මේවත් අතිශයින් වැදගත්, සමාජීය වශයෙන් විශාල වැදගත්කමක් තියෙනවා. මොකද මිනිස්සු මේවා හරහා ගනුදෙනු සිදු කරනවා, මිනිසුන්ගේ එදිනෙදා ගනුදෙනු වලට මේවා අවශ්‍ය වෙනවා, එදිනෙදා ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වෙනවා. ඒ නිසා මේවා බිඳ වැටුනොත් ජනතාවගේ එදිනෙදා ගනුදෙනු, එදිනෙදා ක්‍රියාකාරීත්වයේ කටයුතු බිඳ වැටීමට මේවා බලපාන. ඒ නිසා මේකත් අතිශයින් වැදගත්. ඒතකොට සුළු පරිමාණ ගෙවීම් පද්ධති විවිධ ආර්ථික සහභාගීකරුවන් තමන්ගේ එදිනෙදා ගනුදෙනු සඳහා භාවිතා කරන බැවින් ඒවා සමාජීය වශයෙන් විශාල වැදගත්කමක් ඇති පද්ධති ලෙස හඳුනාගත හැකියි. උදාහරණ මොනවාද? චෙක් ක්ලියරින් සිස්ටම් එක, ඊළඟට ස්ලිප්ස්, සෙෆ්ට් යන ආදී වශයෙන් අපිට හඳුනා ගන්නට පුළුවන්. right. දැන් එහෙමනම් අපි මේ යොමුෙමු පද්ධතිමය වශයෙන් වැදගත් පද්ධති හඳුනා ගන්නට. මේ තුල ප්‍රාථමිකව අපි කතා කරමු RTGS එහෙම නැත්නම් තත්කාලීන දළ පියවීම් පද්ධතිය පිළිබඳව. මේ ගැන කතා කළාදී අපි දන්නවා තත්කාලීන දළ පියවීම් පද්ධතිය කියන්නේ පරිගණක පදනම් කරගත් ඉලෙක්ට්‍රෝනිකව අරමුදල් පියවීම සඳහා කටයුතු කරන පද්ධතියක්. මේක තනිකරම ඉලෙක්ට්‍රොනිකලි වැඩ කරන කම්පියුටර් බේස්ඩ් ඉලෙක්ට්‍රොනික සිස්ටම් එකක්. ඒතකොට තත්කාලීන දළ පියවීම් පද්ධතිය තුළ ඇති පියවීම් ගිණුම් වල සෙටල්මන්ට් accounts වල තිබෙන අරමුදල් භාවිතා කරමින්
තත්කාලීන පදනමක් මත රියල් ටයිම් නේ සෑම ගෙවීම් උපදෙසක්ම වෙන්වෙන්ව සහ අවලංගු කළ නොහැකි ලෙස පිළිවෙලින් පියවීම සිදු කරනවා. ඒතර මේක 2013 දී ශ්‍රී ලංකා මහා බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවීම සිදු වෙනවා 2003 දී මෙය හඳුන්වා දීම සිදු වෙනවා. ඒතකොට මේක මෙහි තිබෙනා වූ වැදගත්කම නිසාම මේ පද්ධති මේ වශයෙන් නැති වැදගත්කම නිසාම මේ 2003 දී හඳුන්වා දුන්න මේ RTGS සිස්ටම් එක ශ්‍රී ලංකා මහා බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවීම සිදු කරනවා. දැන් අපි මේකේ තිබෙන වචන ටික පොඩ්ඩක් දැනගත්තොත් අපි මේක ගැන තව හොඳින් පැහැදිලි වෙනවා. දැන් අපි මෙතනදී පාවිච්චි කරා වචන කීපයක් තත්කාලීන දල. ඒතකොට මොකද්ද තත්කාලීන කියන්නේ? තත්කාලීන කියලා කියන්නේ කාලපමාවක් නැහැ. බලා සිටීමේ කාලයක් නැහැ. ගනුදෙනුවක් සිදු වූ විගසම එම ගනුදෙනුව පිය වෙනවා. ඒතකොට ගෙවීම සිදු වෙනවා ඒ මොහොතේම පරිගණකයේ හරහා අනිත් පැත්තෙන් ඒ අදාළ ලැබෙන පුද්ගලයාට ලැබීම සිදු වෙනවා. right? ඒතකොට ගනුදෙනුවක් වෙනකොට දැන් මේ ගනුදෙනු කීපයක් එකපාර සෙටල් කරමු අපි ටිකක් එකතු වෙනකන් එමු එහෙම නැහැ. දැන් ඔබ ගනුදෙනුවක් දැන් කරාද දැන් කරපු ගමම ගෙවීම සිදු වෙනවා ලැබීම සිදු වෙනවා. කියන්නේ ගනුදෙනුවක් සිදු වූ විගස ඒ ගනුදෙනුව පියවීම සිදු වෙනවා. right? මේ ගනුදෙනු එකතු කිරීමක් නැහැ. දැන් ගනුදෙනුවක් වුණාද ඒක වුණා. සිස්ටම් එකේ වෙනවා. ඒතකොට වෙන වෙනම පිය වෙන්නේ. දැන් වෙච්ච ගමන් පිය වෙනවා. වෙච්ච ගමන් ඉවර වෙනවා. right? ඒතකොට වෙන වෙනම ගනුදෙනු පිය වෙනවා. ඊළඟට අපි කතා කරා දල පදනම. දැන් මේ තත්කාලීන කියලා කිව්වේ රියල් ටයිම්. ඊට පස්සේ ග්‍රොස් එහෙම නැත්නම් දල පදනම. දල පදනම කියලා කියන්නේ ගනුදෙනු වෙන වෙනම එක එක බැගින් පියවන්නේ. මේවා මේ එකතු කිරීමක් නැහැ. ගනුදෙනු එකට එක කපා අරින්න දැන් ඔයාට එන්න තියෙනවා මෙච්චරක් මට ලැබෙන්න තියෙනවා මෙච්චරක් එහෙනම් අපි එන්න තියෙන එකයි ලැබෙන්න තියෙන එකයි එකිනෙක කපා හැරලා සුද්ධාගේ පියවමු. එහෙම එකක් නැහැ. ගනුදෙනු ටික එකතු කරලා අපි කරමු 10ක් විතර එකතු වුණාම කරමු ලැබීම් සහ ගෙවීම් අපි එකිනෙකට සෙට් ඔෆ් කරගමු. දැන් මේවා කරන්න බෑ මේ පද්ධතියේ. මේක එහෙම බන්චින් කරන්න නෙටින් කරන්න එකතු කරන්න ඒව බෑ. ගනුදෙනුවක් සිදු වුණාද ඒක පිය වෙනවා. කියන්නේ වෙන් වෙන්ව ගනුදෙනු එක එක බැගින් තමයි පිය වෙන්නේ. එතකොට ගෙවන්න ඕන නම් ඔන්න දැන් ගෙවුණා ලැබෙන්න ඕන අනිත් පැත්ත ලැබෙනවා. එතකොට මේක මේ දල පියවීම සිදු වෙනවා. මේ දල පියවීම හා සුද්ධ පියවීම කියලා පියවීම වර්ග දෙකක් අපිට හඳුනා ගන්නට පුළුවන්. දැන් සුද්ධ පියවීමේදී වෙන්නේ මේ වගේ දෙයක්. සුද්ධ පියවීමේදී අපි හිතමු මෙහෙම දෙයක් තියෙනවා කියලා. දැන් බැංක් A එකට තියෙනවා බැංක් B කියන්නේ 2500ක් ගෙවන්න ඕන. ඊළඟට ඔන්න තව එකක් එනවා බැංක් B එකට 500ක් ගෙවන්න කියලා. දැන් ඊළඟට වෙනවා බැංක් B එකෙන් හම්බෙන්න ඕනේ කියලා 1000ක්. ආයි කියනවා බැංක් B එකෙන් රුපියල් 500ක් හම්බෙන්න තියෙනවා කියලා. දැන් මෙන්න බැංක් A එකට ගනුදෙනු ටික එනවා. එතකොට දැන් මේක මෙහෙම තියෙනවා නම් දැන් ඔයාලට පුළුවන් මෙහෙම කරන්න. දැන් ගෙවන්න තියෙනවා 2500ක් ගෙවන්න තියෙනවා 500ක් ගෙවන්න තියෙන ටෝටල් ගාණ කීයද? ගෙවන්න තියෙන ටෝටල් ගාණ 3000යි. ලැබෙන්න තියෙනවා 1000ක් ලැබෙන්න තියෙනවා 500ක්. දැන් Bට දෙන්න තියෙනවා 3000ක් B ගෙන් හම්බෙන්න තියෙනවා 1500ක්. ඉතින් එහෙනම් මේක හම්බෙන්න තියෙන ගාණ අඩු කරගෙන ගෙවන්න ඕන ගාණ ගෙවුවම ඉවරයි. එහෙනම් ඔයා Bට 1500ක් ගෙවුවම හරියි. ඉතින් දැන් මොකද 2000 මේ ඔක්කොම 2500ක් එහෙට ගෙවලා 500ක් ගෙවලා ආයි 1000 මෙහෙට එන්න එහෙම ඕනේ නැහැනේ. ඔයා කරන්නේ මේ හතරම නෙට් කරා නෙට් කරපුවාම ගෙවන්න තියෙනවා 3000ක් ලැබෙන්න තියෙනවා 1500ක්. එහෙනම් Bට කියනවා right B මම ඔයාලට 1500ක් ගෙවන්න. ඒතකොට වැඩි ඉවරයි. දැන් Bට මොකද්ද වෙන්නේ? Bට තියෙනවා අපි හිතුව මෙහෙම එකක්. Bට තියෙනවා A බැංකුවෙන් ලැබෙන්න තියෙනවා 1000ක් A බැංකුවෙන් ලැබෙන්න තියෙනවා 500ක්. දැන් මේ තියෙන එකනේ පේ කියලා තියෙන්නේ. ලැබෙන්න තියෙනවා 1000ක් ලැබෙන්න තියෙනවා 500ක්. එතකොට එහෙම තියෙනවා නම් අපි හිතමු මේ sorry ගෙවන්න තියෙනවා 1000යි 500යි ලැබෙන්න තියෙනවා 200යි 1000යි. එතකොට දැන් මේක B බැංකුව බලනවා දැන් මට ගෙවන්න තියෙන්නේ 1500ක් ලැබෙන්න තියෙනවා ගෙවන්න තියෙනවා 1200ක් කියන 300ක් ගෙවම ඇති. හරිනේ මේ හතරම කරන්න ඕනේ නැහැනේ මේ හතරම වෙනකොට එක ට්‍රාන්සැක්ෂන් එකක් කරනවා. එතකොට හරියි. එතකොට මේකේ A හා B අතර එක ට්‍රාන්සැක්ෂන් එකයි. A ගෙන් එකක් එනවා B ගෙන් එකක් එනවා එච්චරයි. A හා B අතර
මේ transaction නැත්තම් 8ක් වෙන්න ඕනේ නේ. එහෙම වෙන්න ඕනේ නැහැ. right? එතකොට pay B 1500යි pay A 300. right? වැඩි ඉවරයි. දැන් මේ දෙකම වෙනවා වෙනුවට දැන් ඔබට පුළුවන් net කරන්න. net කරොත් මොකද වෙන්නේ? දැන් මේක ඔන්න ඔබ bunch කරා bunch කරලා net settlement එක බැලුවා මං ගෙවන්න දින 1500ක් මේකේ කියනවා මං ගෙවන්න දිනවා 300ක් කියලා. හරි. ඒකට දැන් මේකත් ඔබට net කරන්න පුළුවන්. දැන් A ඉඳලා B ට ගෙවන්න තියෙනවා 1500ක් B A ට ගෙවන්න තියෙනවා 300ක්. එහෙනම් ඉතින් ඒකත් අඩු කරන්න පුළුවන් නේ. 1500ක් ගෙවනවා වෙනකොට ලැබෙන්න තියෙන 300 අඩු කරලා 1200ක් ගෙවුවම ඉවරයි. එතකොට එහෙනම් ඒට තියෙන්නේ ඒකෙන් දැන් B තව ගෙවන්න තියෙනවා 300ක් ඒකත් අඩු කරනවා. එයා අඩු කරලා 1200ක එක ට්‍රාන්සැක්ෂන් එකක් කරනවා. දැන් ඔන්න ඔබට දැක්කා බන්චින් කරා නෙටින් කරා නේ. ගණදුණු එකට එකතු කරලා සුද්ධාගේ හොයාගත්තා. ඊට පස්සේ AEB කතා කරලා බැලුවා. ඒ කිව්වා මං ඔයාලට දෙන්න තියෙනවා B A කිව්වා මං ඔයාලට දෙන්න තියෙන 1500 B කිව්වා මට ඔයාලට දෙන්න තියෙනවා 300. එහෙනම් ඉතින් අපි දෙන්න ඒකේ සුද්ධාගේ හුවමාරු කරගමු. සුද්ධාගේ කියලා කියන්නේ මොකද? අන්තිමට සුද්ධාගේ තමයි A ගෙවනවා 1200 B ට. වැඩි ඉවරයි. දැන් මෙතනදී ගණදුණු 8ක් සිදු වුණෙත් නැහැ. ගණදුණු 2ක් සිදු වුණෙත් නැහැ. එක ගණදුණුවකින් වැඩි ඉවර කරගන්න. දැන් මේක කරන්න පුළුවන් ඔබට bunching සහ netting දෙක කරොත් right එකතු කරලා කරොත් දැන් මේ එන්නේ සුද්ධ පියවීම ගැන තමයි මේ කතා කරන්නේ. તો සුද්ධ පියවීමේදී ද්‍රවශීලතාවයේ අවශ්‍යතාවය අඩු කරනවා. ඇයි මේක ඔක්කොම එකතු කරලා අන්තිමට ඔයාට සුද්ධාගය හොමාරු කර ගන්නවා. ඉතින් ඔයාට ඒ වෙලාවට සල්ලි තිබ්බනම් ඇති. සමස්ත ක්‍රියාවලිය හරිම සරලයි right ටක් ගාලා එකතු කරලා සුද්ධාගය පියව ගන්න එක විතරයි කරන්නේ. හැබැයි මේ පියවීම එකපාර කරන්න බෑ. ඇයි දැන් ගණදුණු එකතු වුණාට පස්සේ අන්තිමට ඒකේ සුද්ධාගය හොයලා එහෙම තමයි කරන්නේ. ඒතකොට ගෙවීම් පැහැර හැරීමකදී ආයි මොන ගෙවීමද පැහැර හැරී ඒවා හොයන්න අමාරුයි. ඒතකොට දැන් ඔයා මේවා එකතු කරගෙන ඉඳලා අන්තිමට කරන්න යනකොට සමහරක් විට ඔන්න අන්තිමට කරගන්න බෑ. B බැංකුව වැටිලා නැත්නම් A බැංකුව ඔන්න බංකොලොත් වෙලා. දැන් ඔන්න ප්‍රශ්නයක්. මේ නිසා ගෙවීම් පැහැර හැරීමක් සිදුවීමේදී ඔන්න අවදානමක් ඇති වෙන්නට පුළුවන්. අන්තිම වෙනකන් ඔයා ගණදුණු එකතු කර කර සුද්ධාගය පියවීමට හිටියොත්. දැන් දලපදනම කියන්නේ මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. දැන් දලපදනමේදී අර විදිහට ඔයා ගණදුණු එකතු කර කර ඉන්නේ නැහැ. දලපදනමේදී ඔයාට આવොත් 1500ක් ගෙවන්න ඒ වෙලාවේ 1500 ගෙවුවා. ඊළඟට එනවා 2500ක් ඔන්න ඇතුළට එනවා 2500 ඇතුළට එනවා. ඒතර මේ අර ඉස්සල්ලා වගේ ගණදුණු එකතු කරලා ඒකේ සුද්ධාගය අරගෙන එහෙම මේ දලපදනමේ වෙන්නේ නැහැ. මේකේ ගණදුණුවක් ආවද ඒක වෙනවා. ඊළඟ ගණදුණුව ආවම මේක වෙනවා. ඒතකොට මේ ගණදුණු වෙන්න තමයි යන්නේ. මේ අන්තිම වෙනකන් ඉන්නේ ඒව නැහැ. මේකට හේතුව මේ දලපදනමේදී ඔයා ඩීල් කරන්නේ ලොකු වැලියුස් එක්ක. විශාල වටිනාකමක් ඇති ගණදුණු පියවීමට තමයි මෙතනදී මේ පද්ධතිය තියෙන්නේ. එතකොට මේකෙදී පියවීමේ අවදානම අවම කිරීම සිද්ධ වෙනවා. පියවීමේ අවදානම අවම කිරීම සිද්ධ වෙනවා. දැන් අන්තිම වෙනකන් හිටියොත් සමහරක් විට ගණදුණු පියවීමට අනික් පාර්ශ්වයට නොහැකි වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ මොකද කරන්නේ මේ විශාල වටිනාකමක් ඇති ගණදුණු වෙන නිසා මේ සිස්ටම් එකේ ඔයා ගණදුණු ආපු ගමන්ම ඒ පියවීම සිද්ධ කරනවා වෙන වශයෙන්. දැන් එතකොට ඔයාට දිනය පුරා ද්‍රවශීලතාවය අවශ්‍යයි. ඒ දිනය පුරා ලොකු ගණදුණු වෙනවනේ. ඒ දිනය පුරා මේ මොකද හැම වෙලාවෙම සල්ලි තියෙන්න ඕනේ අතේ. දැන් net එකේදී අන්තිමට සල්ලි තිබ්බම ඇති. දැන් එහෙම නෙමෙයි මේ දිනය පුරා සල්ලි තියෙන්න ඕනේ. මොකද ඕනෑම වෙලාවක සල්ලි එන්නත් පුළුවන් සල්ලි යන්නත් පුළුවන්. right? ඒ නිසා දිනය පුරා ලොකු ද්‍රවශීලතාවයක් ඕන වෙනවා මේ RTGS එකත් එක්ක වැඩ කරන්න. ඒතකොට මේකට සපෝට් කරන්න ශ්‍රී ලංකා මහා බැංකුව ලංකා සිකියෝ පද්ධතියේ තියෙන නිර්ලේඛන සුරකුම්පත් ඇපේට තියාගෙන කිසිදු අයකිරීමක් නැතුව දිනය තුර ලබා දෙන ඉන්ට්‍රා-ඩේ ලික්විඩිටි දිනය තුර ලබා දෙන ද්‍රවශීලතා පහසුකම බැංකුවලට ලබා දීම සිදු කරනවා. ඒත් මේක ලබා දීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද බැංකුවලට මේ පද්ධතියක ඉන්නකොට මේ දිනය පුරා නිරන්තරයෙන් තමන්ගේ ද්‍රවශීලතාවය පවත්වා ගැනීමට අවශ්‍ය වෙන නිසා මොකද මේකේ ගණදුණු සෙටල් වෙන්නේ වෙන වෙනම විශාල වටිනාකමක් ඇති ගණදුණු මේකේ මේ එකතු කර කර සිටීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට මේකෙදී
අනික් පාර්ශවයේ ගෙවීම පැහැර හැරීමේ අවදානම අපි කියන counter party risk සහ ද්‍රවශීලතා අවදානම දක්වන ලැබෙන ප්‍රධාන අවදානම් වර්ග දෙක. එතකොට මේ දෙකට ඇඩ්‍රස් කිරීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ මේ RTGS සිස්ටම් එකේදී අපිට දක්වන්න ලැබෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් RTGS සිස්ටම් එක 8 ඉඳලා 4 වෙනකම් පමණ පවතිනවා. ඉන්ඩිවිජුවල් ගණන්දුනුකරුවන් 8 ඉඳලා 3 දක්වා. ඊට පස්සේ මේකේ RTGS එකේ සහභාගීකරුවන් ගත්තොත් ඒ සහභාගීකරුවන් අපිට හඳුනා ගන්නට පුළුවන් ශ්‍රී ලංකා මහා බැංකුව, ලියාපදිංචි වාණිජ බැංකු, ප්‍රාථමික අලෙවිකරුවන්, EPF එක, ඊළඟට මධ්‍යම තැන්පතුව, ඊළඟට කොළඹ කොටස් හුවමාරුව කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ්. ඉතින් මේ වගේ විශාල ගනුදෙනු මේ RTGS එක හරහා සිදුවීම දක්න ලැබෙනවා. එතකොට විශාල වටිනාකමක් ඇති ගනුදෙනු පියවීමේදී ඇතිවිය හැකි පියවීමේ අවදානම අවම කිරීම මේ RTGS 2003 දී හඳුන්වා දීමේදී එහි අරමුණ වුණා. රයිට්. එතකොට අවම කිරීම. විශාල වටිනාකමක් ඇති ගනුදෙනු පියවීමේදී ඇතිවිය හැකි අවදානම settlement risk එක අවම කිරීම මෙහි අරමුණ වුණා. ඒක මේ කවදාද හඳුන්වා දුන්නේ මේ 2003 දී හඳුන්වා දුන්නා. එතකොට මේකෙදී ඉහළ වටිනාකමකින් යුත් කාල සංවේදී ගෙවීම සඳහා තමයි මෙය පවතින්නේ RTGS එක. එතකොට මේ RTGS එක සම්බන්ධයෙන් මහා බැංකු වාර්තාවේ තිබූ සටහන අපි බැලුවොත් අපිට පේනවා 2019 වසරේදී තත්කාලීන දළ පියවීම පද්ධතිය ගනුදෙනු 4,28,161ක පියවීම් කටයුතු සිදු කළ අතර එය පසුගිය වසර හා සැසඳීමේදී 5.6ක වර්ධනය. වටිනාකම අනුව බලන විට තත්කාලීන දළ පියවීම පද්ධතිය හරහා සිදු කළ ගනුදෙනු වල මුළු වටිනාකම මුදල් භාවිතයෙන් තොරව සිදු කළ මුළු ගනුදෙනු වල වටිනාකමින් 87.5ක් විය. තත්කාලීන දළ පියවීම පද්ධතියේ ද්‍රවශීලතා අවදානම අවම කර ගැනීම සඳහා සහභාගී වන ආයතන වෙත රජයේ සුරකුම්පත්වල වටිනාකමට එරෙහිව පොලි රහිත එක්දින ද්‍රවශීලතා පාසුකම සැපයීම මහා බැංකුව විසින් අකණ්ඩව සිදු කරන ලදී. ඔන්න ඔබට දක්නට ලැබෙනවා ඒ ද්‍රවශීලතා පාසුකම. මේක අතිශයින් වැදගත් දෙයක්. මොකද මේ RTGS එකේ වැඩ කරද්දී ඔබට දිනය පුරා ද්‍රවශීලතාවය අවශ්‍යයි. එතකොට මේකට සපෝට් කරන්න තමයි මෙසේ මහා බැංකුව සුරකුම්පත්වල වටිනාකමට එරෙහිව පොලි රහිත එක්දින ද්‍රවශීලතා පහසුකම් සපයන්නේ. එතකොට ඔබට පේනවා මේ සටහනට අනුව තත්කාලීන වටිනාකම අනුව බලනකොට තත්කාලීන දළ පියවීම පද්ධතිය හරහා කලපු ගනුදෙනු වල මුළු වටිනාකම මුදල් නොවන ගනුදෙනු වලින් 87.5ක. ඒ කියන්නේ non cash payments ගත්තම ඉතා විශාල ප්‍රමාණයක් බහුතර ප්‍රමාණයක් දීලා තියෙන මොකේද මේ RTGS එක හරහා. ඒකට හේතුව ඉතින් RTGS එකේ යන්නේ ඉතා විශාල වටිනාකමක් ඇති ගණන්. එතකොට මේ අපි payment bulletin එකෙන් ගත්ත සටහන. එතකොට මේකේ කියනවා මේ RTGS system එක සම්බන්ධයෙන් අපි අවශ්‍ය දේවල් කතා කරා. එතකොට අපිට පේනවා මේකේ ගනුදෙනු සිදු වූ ආකාරය. right. මේක ඔබට බලා ගන්න පුළුවන් payment bulletin එක මහා බැංකුවෙන් ඩවුන්ලෝඩ් කර ගැනීමෙන්. එතකොට ඒ තුළ ඔබට මේකේ තොරතුරු බලා ගන්න පුළුවන්. වට පුළුවන් වුණා මම ඒකත් ඔබට අප්ලෝඩ් කරන්නම්. ඒතකොට වඩා පහසුවෙන් ඔබට එය රිෆර් කරන්නට පුළුවන්. right. අපි යොමුමු ලංකා සිකියෝ පද්ධතියට. එතකොට නිර්ලේඛන සුරකුම්පත් පියවීමේ ක්‍රමය, නිර්ලේඛන සුරකුම්පත් තැන්පතු ක්‍රමය ලංකා සිකියෝ පද්ධතියට අයත් වෙනවා. නිර්ලේඛන සුරකුම්පත් තැන්පතු ක්‍රමය කියලා අපි හඳුන්වන්නේ රාජ්‍ය සුරකුම් හා රාජ්‍ය සුරකුම් සම්බන්ධයෙන් හිමිකම් එහෙම නැත්නම් ඕනර්ෂිප් එක හිමිකම් ලියාපදිංචි කර තිබෙන්නා වූ තැන එවත් නැත්නම් ඒ රාජ්‍ය සුරකුම්පත්වල භාරකාරීත්වය දරන්නා වූ තැන රයිට් භාරකරු මෙන්ම හිමිකම් ලියාපදිංචි කර ඇති ස්ථානය මධ්‍යම තැන්පතුව. එතකොට මෙහි තිබෙන්නා වූ ගිණුම් වල තමයි අපේ රාජ්‍ය සුරකුම්පත් දක්නට ලැබෙන්නේ.
එතකොට මේ තුල ප්‍රතිලාභයාගේ මට්ටම දක්වා සුරකුම්පත්වල හිමිකම් වාර්තා කරනු ලබනවා. ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් ඉන්වෙස්ටර් දක්වා මේ account එක අපිට බලා ගන්නට පුළුවන් සුරකුම්පත්වල හිමිකම මේ තුල දක්වන්න ලැබෙනවා. ඒතකොට ආයෝජකයන්ගේ ගිණුම් මධ්‍යම තැන්පතු ක්‍රමය තුල පවත්වාගෙන යනවා. ඒ ආයෝජකයන්ගේ ගිණුම් තුල ඒ ආයෝජකයන්ගේ සුරකුම්පත්වල තොරතුරු එහි ප්‍රමාණයන් ගනුදෙනු පිළිබඳව සටහන් දක්වන්න ලැබෙනවා. ඒතකොට ඕනෑම ආයෝජකයෙකුට පුළුවන් ලංකා සිකියෝ නෙට් හරහා තමන්ගේ ගිණුමේ ඇති තොරතුරු පිළිබඳව විස්තර ලබා ගන්න. එතකොට මේකට රෙජිස්ටර් වෙලා ඒට අදාළ රහස් සංඛ්‍යා ලබාගෙන ඔබට පුළුවන් මේ ලංකා සිකියෝ නෙට් එක හරහා තමන්ගේ මධ්‍යම තැන්පතුවේ තියෙන තමන්ගේ ආයෝජන ගිණුමේ තොරතුරු අවශ්‍ය වෙලාවට ආයෝජකයෙකුට ලබා ගන්න. එතකොට මේ ලංකා සිකියෝ පද්ධතිය ගත්තම මේක රාජ්‍ය සුරකුම්පත් සහ මහ බැංකු සුරකුම්පත් කියන්නේ government securities and central bank securities නිර්ලේඛන සුරකුම්පත් ලෙත්ස නිකුත් කිරීමට පහසුකම් සලසනවා. එසේම ගෙවීමට එරෙහිව පැවරීමේ පදනම මත වෙළඳාම් වල සුරකුම්පත් ගනුදෙනු පියවීමට පහසුකම් සලසනවා. එතකොට දැන් මේකට යම්කිසි පුද්ගලයෙක් සුරකුම්පත් අලෙවි කිරීමට අදහස් කරනවා නම් ඔබ බලනවා අලෙවි කිරීමට අදහස් කරන පුද්ගලයාගේ සුරකුම්පත් ගිණුමේ ප්‍රමාණවත් සුරකුම් ප්‍රමාණයක් තිබෙනවාද කියලා. එතකොට එහි ප්‍රමාණවත් සුරකුම් ප්‍රමාණයක් තියෙනවා නම් ඊළඟට බලනවා සුරකුම්පත් මිලදී ගැනීමට අදහස් කරන පාර්ශවයේ තත්කාලීන දළ පියවීම් පද්ධතියේ තියෙන පියවීම් ගිණුමේ සෙටල්මන්ට් account එකේ අදාළ ගනුදෙනුවට ගෙවීමට තරම් මුදල් තියෙනවාද කියලා. එතකොට සුරකුම්පත් විකුණන කෙනාගේ සුරකුම්පත් ගිණුමේ ඒ විකුණන්න අවශ්‍ය ප්‍රමාණයට සුරකුම්පත් තියෙනවා නම් සුරකුම්පත් ගණ්ඩ යන කෙනාගේ පියවීම් ගිණුමේ ඒකට අදාළ මුදල් ප්‍රමාණය තියෙනවා නම් ඔන්න මේ පද්ධතියෙන් ගනුදෙනුව සිදු කරනවා. ගනුදෙනුව සිදු කරපුවම සුරකුම්පත් විකුණන කෙනාට මුදල් යනවා. සුරකුම්පත් ගන්න කෙනාගේ සුරකුම්පත් ගිණුමට සුරකුම්පත් ලැබෙනවා. රයිට්. දැන් මේ ගනුදෙනුව වුණාට පස්සේ මේක ආයි අවලංගු කරන්න බෑ. මේක අවලංගු කරන්න බෑ. වුණොත් වුණා තමයි. රයිට්. එතකොට බලනවා සුරකුම්පත් කවුරු හරි කෙනෙක් විකුණද්දි මේ පද්ධතිය බලනවා එයාගේ සුරකුම්පත් ගිණුමේ සුරකුම් තියනවාද ඊළඟට අනික් ගන්න කැමති පාර්ශවයේ අදාළ පියවීම් ගිණුමේ මුදල් තියනවාද එහෙමනම් ගනුදෙනු කරන්නට කියපුවම ඔන්න ගනුදෙනු වෙනවා. ගනුදෙනු වුණ ගමන් සුරකුම්පත් සහ මුදල් හුවමාරු වෙනවා. ඊට පස්සේ මේක ආයි අවලංගු කරන්නට බෑ. රයිට්. එතන මේ ලංකා සිකියෝ පද්ධතිය. රයිට්. දැන් අපි ගත්තොත් එහෙම මේ තත්කාලීන දළ පියවීම් පද්ධතිය තුළ සිදුවන ගනුදෙනු අපිට දක්වන්න ලැබෙනවා මේක හරහා සිදු වෙනවායි කියලා අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළඳපොළ ගනුදෙනු. ඊළඟට රාජ්‍ය සුරකුම්පත් වෙළඳපොලේ ගනුදෙනු. විවට වෙළඳපොළ කටයුතු සම්බන්ධ ගනුදෙනු. පාරිභෝගිකයන්ගේ හදිසි ගෙවීම සාමාන්‍යයෙන් RTGS එකකින් මේ පොඩි amounts customers ගෙවන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේකට යන්නේ මිලියන 5ට වඩා වැඩි එක. මොකද සාමාන්‍ය සාපේක්ෂව මේ ගාස්තුත් වැඩි. එම් පොඩි ගණන් වලට මේකේ භාවිතා කරන්නේ නැහැ. මේක භාවිතා කරනවා නම් අනිවාර්යෙන් හුඟක් වෙලාවට ප්‍රැක්ටිකලි මිලියන 5කටත් වඩා වැඩි එකක් ගනුදෙනුවක් ආවොත් තමයි මේකට යන්නේ. නැත්තම් ඉතින් සාමාන්‍යයෙන් මේ අපිට SWIFT එක වගේ භාවිතා කරන්නට පුළුවන්. right SWIFT තියෙනවා slips තියෙනවා මේ retail systems භාවිතා කරන්න පුළුවන්. එතන මේ ඒ වගේම ලංකා ක්‍රියා සමාගම මෙහෙවන නිෂ්කාශන පද්ධතිවල ශුද්ධ ශේෂයන් දිනේ අවසානයේ ශුද්ධ ශේෂයන් හුවමාරු කර ගැනීමට පියවීමට අදාළ ගනුදෙනුත් මේ RTGS එක කරා සිදු වෙනවා. එතකොට මේ RTGS එකේ වෙන්නේ මේ ආකාරයට තෝරාගත් විශාල වටිනාකමක් ඇති ගනුදෙනු තමයි සිද්ධ වෙන්නේ. right දැන් අපි මේ කතා කරේ ඉස්සෙල්ලා මහා පරිමාණ ගෙවීම් පද්ධති පිළිබඳව. ඒ වගේම පද්ධතිමය වශයෙන් වැදගත්කමක් ඇති ගෙවීම් පද්ධති පිළිබඳව. දැන් ඊළඟට අපිට මේ ගෙවීම පියවීම් පද්ධතිය තුළ දක්නට ලැබෙනවා සුළු පරිමාණ ගෙවීම් පද්ධතිය. මේ සුළු පරිමාණ ගෙවීම් පද්ධතිය යටතේ අපිට හඳුනා ගන්න පුළුවන් ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය, ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය, එක්සත් ජනපද ඩොලර් චෙක්පත් අනකර නිෂ්කාශන පද්ධතිය, ශ්‍රී ලංකා අන්තර් බැංකු එක්සත් ජනපද ඩොලර් මාර්ගගත ගෙවීම් පද්ධතිය සහ විද්‍යුත් අරමුදල් පැවරීම සඳහා වූ පොදු යාන්ත්‍රය. මේ අපි කතා කරන්නේ මේ ප්‍රධාන කීපයක් පමණයි. හරි. ඒතකොට මේ ප්‍රධාන වශයෙන් අපිට මේ ආකාරයෙන් පහක්
හඳුනා ගන්නට පුළුවන්. දැන් අපිට ඊළඟට තියෙන්නේ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට. right? එතකොට අපි පළමුවෙන්ම බලමු ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය දිහා. එතකොට දැන් අපි දන්නවා ඒ දවස්වල චෙක්පත් නිෂ්කාශනය කරන්නට ගියාම අපි චෙක්පත් එකිනෙකා අතර හෝමාරු කරන මේ ෆිසිකල් චෙක් එක එහෙම නැත්නම් චෙක් කොලේ අපිට අරන් ගිහිල්ලා ඒව හෝමාරු කරගන්න සිද්ධ වෙනවා. ඉතින් මේක විශාල කාලය වැය වෙන හරිම අකාර්යක්ෂම ක්‍රමයක්. ඒතකොට දැන් අවුට් ස්ටේෂන් එකක් එහෙම කරන්න ගියාම සාමාන්‍යයෙන් දින 3-4ක් යනවා. right? ගිහිල්ලා ඒක අවුට් ස්ටේෂන් ගිහිල්ලා ඒක ක්ලියර් වෙලා එන්න ඕනේ. හරි. ඉතින් මේ ඒ දවස්වල චෙක් එකක් දාපුවම ඉතින් බලන් ඉන්න ඕනේ. දවස් 2-3 බලන් ඉන්න ඕනේ. මේක වැඩේ වෙන්නේ. දැන් මේක ඉතාමත් අකාර්යක්ෂමයි. ඒ නිසා මෙය වඩා කාර්යක්ෂම කිරීමේ අවස්ථාවක් මහා බැංකුවට තිබ්බා. 2002 වසරේදී මහා බැංකුව මේ චෙක්පත් නිෂ්කාශන පාසුකම් සැපයීමේ කාර්ය ලංකා ක්ලියර් සමාගමට පැවරුවා. ඒත් අපි දන්නවා ලංකා ක්ලියර් සමාගම කියලා කියන්නේ මහා බැංකුව සහ බැංකු මූල්‍ය ආයතන එකතු වෙලා හදපු ඒවා තමයි ඒකේ ඕනර්ෂිප් එක දරන්නේ. මේ එකතු වෙලා හදපු ආයතනයක්. එතන මේ ලංකා ක්ලියර් සමාගමට මහා බැංකුව 2002 දී බාර දෙනවා මේ චෙක්පත් නිෂ්කාශනය පිළිබඳව කටයුතු කරන්න. 2006 වසරේදී අර ෆිසිකල් චෙක් එක ගිහිල්ලා දීලා හුවමාරු කර ගන්නවා වෙනුවට චෙක්පත් වල ස්කෑන්ඩ් ඉමේජස් නැත්නම් ඡායාවන් විද්‍යුත් මාර්ගයෙන් ඉලෙක්ට්‍රොනිකලි ඉදිරිපත් කරලා නිෂ්කාශනය කිරීමට පහසුකම් සලසන ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය ලංකා ක්ලියර් පුද්ගලික සමාගම විසින් හඳුන්වා දෙනවා. දැන් මේක අපි කියනවා check imaging and truncation system. ඡායාගත චෙක්පත් පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය. එතන මේකෙදි සිද්ධ වෙන්නේ චෙක්පතේ ඡායාවක් නැත්නම් ස්කෑන්ඩ් ඉමේජ් එකක් අපි හුවමාරු කරනවා ෆිසිකල් චෙක් එක හුවමාරු කරනවා වෙනුවට. මේ ස්කෑන්ඩ් ඉමේජ් එක භාවිතා කරලා තමයි නිෂ්කාශනය සිදු කරන්නේ. දැන් මේක ආවත් එක්කම මේක හඳුන්වා දීමත් සමගම ඒ දවස්වල දින 3ක් විතර වැය වෙච්ච දින 2-3ක් ගිය මේ ක්‍රමවේදය අපිට පුළුවන් වුණා මුළු ලංකාව පුරාම T+1 කියන පදනමට ගේන්න. දැන් මේ T+1 කියන්නේ මොකද්ද? T කියන්නේ චෙක්පත ඉදිරිපත් කරන දිනය. උදාහරණයක් ඇරෙන්න ඔබ ගිහිල්ලා චෙක්පත බැංකුවේ තැන්පත් කරනවා නම් අන්න එදා අපි කියනවා T. එහෙම නැත්නම් තැන්පත් කළ දිනය. එතකොට එදාම නිෂ්කාශනයට යවනවා නම් බැංකුව අපි කියනවා අන්න එදා තමයි පළවෙනි දවස. එතකොට 1 කියන්නේ ඊළඟ වැඩ කරන දිනය. ඊළඟ වැඩ කරන දින. එතකොට ඔබ අද බැංකුවට චෙක්පතක් තැන්පත් කරා නම් ඒ අදාළ කට් ඔෆ් එකට ඉස්සෙල්ලා ඒ තැන්පත් කරපු චෙක්පත හෙට ඔබේ ගිණුමට මුදල් බැර වෙනවා. එතකොට හෙට වැඩ කරන දිනයක් නම් අදත් වැඩ කරන දිනයක් නම් අද දිනේ ඔබ තැන්පත් කරවම ඒ තමයි T+1 කියන්නේ ඊළඟ වැඩ කරන දිනය. එහෙනම් ඊළඟ වැඩ කරන දිනේදී ඔබේ ගිණුමට මුදල් ලැබෙනවා. එහෙනම් ඔන්න මේ මුදල් ලැබෙන කාලය ඉතාමත් අඩු තත්ත්වයටපත් වුණා. කියන්නේ අද ඩිපොසිට් කරා නම් වැඩ කරන දිනයන් ගැන අපි කතා කරන්නේ. අද වැඩ කරන දිනයක් අද ඔයා ඩිපොසිට් කරනවා. හෙට වැඩ කරන දිනයක් නම් හෙට වෙනකොට ගිණුමට සල්ලි හම්බෙනවා. දැන් මේ තුල ඔන්න මේ චෙක්පත් වලින් ගණනුණු කරන පුද්ගලයන්ට විශාල පහසුවක් හම්බුණා. දැන් හරි පහසුයි චෙක්පතෙන් ගණනුණු කරන්න. ඔබට අද චෙක්පතක් ලැබුණොත් හෙට මුදල් ලබා ගන්නට හැකියාවක් ලැබෙනවා. මීට සාපේක්ෂව අතීතේ විශාල කාලයක් මේක සඳහා වැය වෙනවා. එතකොට මේ ඡායාගත පිළිබිඹු නිෂ්කාශන පද්ධතිය CITS check imaging and truncation system එක හරහා චෙක්පත් මගින් ගණනුණු කිරීම ඉතා පහසු කාර්යක්ෂම ක්‍රමයක් බවට පත් කරා මේ හඳුන්වා දීම තුල. right? එතකොට මෙහිදී බැංකු විසින් චෙක්පත් ස්කෑන් කර එහි පිළිබිඹු ලංකා ක්ලියර් ආයතනයේ විද්‍යුත් චෙක්පත් නිෂ්කාශන ක්‍රමයේ වෙත විද්‍යුත් මාර්ගයෙන් යොමු කරනවා. ෆිසිකල් චෙක් එක බැංකුවේ තියාගන්න. එතකොට ෆිසිකල් චෙක් එක බැංකුවේ තියාගෙන ඒකේ ස්කෑන් ඉමේජ් එකක් ඉලෙක්ට්‍රොනිකලි ඔයා යවනවා ලංකා ක්ලියර් එකට. right? මේ අනුව සෑම දිනකම තම බැංකුවේ ජංගම ගිණුම් වල තැන්පත් කළ වෙනත් බැංකු වල චෙක්පත් වලට ඔබගේ බැංකුවේ තැන්පත් කරන වෙනත් බැංකු වල චෙක්පත් වලට අදාළ බැංකුවෙන් කියන්නේ චෙක්පත නිකුත් කරපු බැංකුව අදාළ බැංකුවෙන් මුදල් ලැබීම සහ තමන්ගේ බැංකුවෙන් ගණනුකරුවන්ට නිකුත් කර තමන්ගේ බැංකුවේ චෙක්පත් වලට ඒවා ගිහිල්ලා වෙනත් බැංකුවල ගණනුකරුවෝ තැන්පත් කරලා තිනවා නම් ඒ බැංකුවලට මුදල් ගෙවීම
සිදුවීම දක්නට ලැබෙනවා. right? එතකොට මේ බැංකු වලට මේ චෙක්පත් නිෂ්කාශන ක්‍රමේදී වෙනත් බැංකු වල චෙක්පතක් ඔබගේ ගිණුමේ තැන්පත් කරන විට සහ තමන් නිකුත් කරපු චෙක්පත් වෙනත් බැංකු වල ගිණුම් වල තැන්පත් කරපුවම වෙනත් බැංකු වලින් මුදල් ලැබීම සහ වෙනත් බැංකු වල මුදල් ගෙවීම යන කාර්යයන් දෙක සිදු වෙනවා. එතකොට දැන් මේකෙදි යම් කිසි චෙක් එකක් රිටර්න් එනවා නම් මොකද කරන්නේ? අගරු චෙක්පතක් න. දැන් ඉස්සර චෙක්පතම ආයි හරවල එවනවා. දැන් එහෙම එවන්නේ දැන් එවන්නේ චෙක්පත් අගරු චෙක්පත් නිවේදනයක්. අපි කියන චෙක් රිටර්න් නෝටිස් එකක්. ඒතර මේකේ මේ නෝටිස් එකේ ස්කෑන්ඩ් ඉමේජ් එක තියෙනවා. හේතුව තියෙනවා. right? ඒතර දැන් චෙක්පත එන්නේ නැහැ. මොකද එන්නේ? ස්කෑන් ඉමේජ් එකයි හේතුවයි ඔබට එනවා. මේ දෙක සඳහන් කරලා ඔන්න අගරු චෙක්පත් නිවේදනයක් නිකුත් කරනවා. එතකොට මේ ඡායාගත නිෂ්කාශන පද්ධතිය ශුද්ධ ශේෂ පියවීමක් සිද්ධ වෙන්නේ. අපි මේ ශුද්ධ පියවීම ගැන හඳුනාගත්ත කලින්. එතකොට මේ ශුද්ධ ශේෂ පියවීම RTGS එක මගින් තමයි සිද්ධ වෙන්නේ. එතකොට RTGS එක හරහා දිනේ අවසානයේදී මේ ශුද්ධ ශේෂ පියවීමක් සිදු වෙනවා. එතකොට මේක තමයි අපි කතා කරන්නේ CITS එක සම්බන්ධයෙන්. right. අපි මෙතනින් ඉදිරියට යන්නේ නැහැ අද දවසේ. අද දවසේ අපි මෙතන අවසන් කරනවා. එතකොට දැන් අපිට මේ කාලය සීමා සහිත වෙලා තිනවා. අපිට සිද්ධ වෙනවා නොවැම්බර් මාසේ විභාගයට යන්න. ඒ නිසා අපි අදහස් කරනවා මේ පොය දවසේ එක්ස්ට්‍රා සෙෂන් එකක් කරන්න. එහෙම කරොත් අපිට පුළුවන් වෙනවා වේගයෙන් මේ කැලේ ඉවර කරන්න. right? ඉතින් අපේ අදහස තමයි ඉක්මනින් මේක ඉවර කරලා ඔබට මේ පාඩම් කර ගැනීමට සහ විභාගයට සූදානම් කිරීමට සපෝට් කිරීම. ඒ නිසා අපි අදහස් කරනවා මේ පොය දවසේ ක්ලාස් එක එක්ස්ට්‍රා ක්ලාස් එකක් කරන්න. දැන් මේ එක්ස්ට්‍රා ක්ලාස් එක කීයටද කරන්නේ? මේ පිළිබඳ තොරතුරු ඔබට මේ බැංකුවේ මේ අපේ ඔෆිස් එකෙන් දැනුම් දීමක් සිදු කරයි. සෝ මේ දැනුම් දීම සිදු වුණාම මේ වෙලාවට ඔබට පුළුවන් ලොග් වෙලා ඒ සෙෂන් එකට සහභාගී වෙන්න. ඒතකොට අපිට තව ක්ලාසස් ගොඩක් නැහැ. කීපයයි තියෙන්නේ. බොහෝ දුරට අපි හිතනවා තව මේ පොය දවසත් එක්ක ක්ලාස් 3කින් හෝ 2කින් ඉවර කරන්න. ඉතින් ඔබට දැන් පුළුවන් පාස් පේපර්ස් බලන්න, පෞද්ගලික සෙෂන්ස් බලන්න, බලලා මේ ක්ලාසස් කීපය ඇතුළත ඔබට ගැටලු තිබේ නම් ක්ලැරිෆිකේෂන්ස් ඕන නම් ඒවා මගෙන් විසඳ ගන්නට ලබා ගන්නට හැකියාවක් තියෙනවා. ඊළඟ එක තමයි රිවිෂන් ක්ලාසස්. මම හිතන්නේ IBSL එක සූදානම් කරනවා. ඒවා බොහෝ වෙලාවට ඔබට ෆිසිකලි ක්ලාස් එකට ඇවිල්ලා අපිත් එක්ක ඉන්ටරැක්ට් වෙමින් කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් නම් මේ රිවිෂන් ක්ලාස් වලට සහභාගී වෙන්න. ඒ තුළ ඔබට විභාගයට ලියන්න වඩා හොඳ ප්‍රවේශයක් ගන්නට හැකියාව ලැබේ. ඒ නිසා ඒ සමග අපි අද සෙෂන් එක ඉවර කරනවා. ප්‍රශ්න තියෙනවා නම් ඔබට අහන්න පුළුවන්. මම මද වෙලාවක් රැඳී ඉන්නවා. රිවිෂන් සෙමිනාර් නිසා next Sunday class තියෙනවා. next Sunday class තියෙනවා. දැන් අපි පොය දවසේ එක්ස්ට්‍රා එකක් කරනවා. ඒ වගේම ඊළඟට අපි ඉදිරියට යනවා අනිකුත් ක්ලාසස් සඳහා. තව ක්ලාස් දෙකක් අපි අනිවාර්යෙන් කරනවා. රයිට් මං හිතනවා අපි 3 පහු වෙලා තියෙන අනික් සෙෂන්ස් වලට යන්න ඕනේ. ඒ නිසා අපි සෙෂන් එක ක්ලෝස් කරනවා. අපි පොය දවසේදී හම්බ වෙමු.